හරි මිෂල් පටන් ගමු රෙකෝඩ් එක දැම්මා. හරිනේ පටන් ගමු එහෙනම්. අද අපිට කරන්න තියෙන්නේ පස්වෙනි ටොපික් එක. අපි දන්නවා අපි normally product එකක marketing mix එක කතා කරනකොට 4Ps ගැන කතා කරන. එතකොට අපි කලින් semesters වල කතා කරා ඒ 4Ps ටික වෙන වෙනම අරගෙන. දැන් ඒ වගේම service marketing වල අපි කතා කරා මුලින්ම 7Ps තියෙන්නේ කියලා. එතකොට ඒකෙන් පළවෙනි එක අර සාමාන්‍ය විදිහටම ප්‍රොඩක්ට් එක සර්විස් ප්‍රොඩක්ට් එක. අද පාඩමේ කතා කරන්නේ සර්විස් ප්‍රොඩක්ට්ස් core and supplementary elements. අපි ඉස්සරහ කතා කරමු මේ මොනවද කියලා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම දැන් අපි දන්නවා ප්‍රොඩක්ට් එකක තියෙන අර කැෂි ගති ලක්ෂණත් එක්ක මේක මේ ප්ලෑන් කරන එක සහ ක්‍රියේට් කරන එක ඒ සර්විස් එක ඩිලිවර් කරන එක ටිකක් අපහසු කාර්යයක්. ඒක හොඳ අවබෝධයක් ඇතුව කරන්න ඕන දෙයක්. ඒ නිසා අපි බලමු මොනවාද මේකේ තියෙන මේ ප්‍රොඩක්ට් සර්විස් ප්‍රොඩක්ට් එක යටතේ කතා කරන විශේෂ දේවල් මොනවද කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු කවදි. අන්න ඒකට යන්න. Designing a service concept. දැන් අපි බලමු කොහොමද සර්විස් කන්සෙප්ට් එක අපි ඩිසයින් කරගන්නේ කියලා. අපි කරමු කන්සෙප්ට් එක හදාගෙන ඉන්න එපයි. එතකොට මේකේ අපි කන්සෙප්ට් එකක් හදනකොට අනිවාර්යයෙන්ම මේ ස්ලයිඩ් එක හරි සර්විස් ප්‍රොඩක්ට් එක අපේ සර්විස් කන්සෙප්ට් එක හදනකොට අනිවාර්යයෙන්ම අවධානය යොමු කර යුතු කාරණා කිහිපයක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන මේ ඉෂුස් කිහිපයක් මේවට ඇඩ්‍රස් කරන්න ඕන අනිවාර්යයෙන්ම සර්විස් කන්සෙප්ට් එක ඇතුලේ. පළවෙනි එක how the different service components are delivered to the customer. සර්විස් එක කියලා කියපුවාම අපි දැකලා තියෙනවා දැන් හිතන්න ඕනම සර්විස් එකක් අරගෙන ඒක තනි දැන් ප්‍රොඩක්ට් අපි බිස්කට් එකක් ගන්න ගියාම උඩේ බිස්කට් පැකට් එක අපි කඩේට ගියා ඒක සල්ලි දීලා ගත්තා. එතකොට ඒ වගේ නෙමෙයි සර්විස් එකක් කියන්නේ අර කිහිපයක් කියන්නේ කොම්පොනන්ට්ස් ගොඩක එකතුවක් විදිහට තමයි ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේ ඩිෆරන්ට් සර්විස් කොම්පොනන්ට්ස් කොහොමද අපි කස්ටමර්ට ඩිලිවර් කරන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දැන් අපි ගුරු කියන්නේ අපි ඉගෙන ගන්නවා කියලා ලෙක්චර් එකේ. එතකොට ලෙක්චර් විලා ස්ලයිඩ් එකක් මුකුත් කියන්නේ කෝ ප්‍රොඩක්ට් එක විතරයි දෙන්නේ. කිසිම සප්ලිමන්ටරි එකක් නැහැ. එහෙම නැත්නම් ඒක සාර්ථක නැහැ. ඒ කියන්නේ අපිට ගන්න අපි අහන් ඉන්නේකුත් නැහැ. ලෙක්චර් අපෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට තේරුණාද කියලා දන්නෙත් නැහැ. ස්ලයිඩ්ස්ුත් නැහැ. වෙන මොන හරි තියෙන මැටීරියල් මුකුත් නැහැ. රීඩින් මැටීරියල්ුත් නැහැ මුකුත් නැහැ. අසයින්මන්ට්ස්ුත් නැහැ කියලා හිතන්නකෝ. එතකොට එහෙම වුණාම ඒකේ තියෙන අවසාන සර්විස් මේ එක්ස්පීරියන්ස් එක ඒකේ තියෙන කිසිම සාර්ථකත්වයක් නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒතකොට ඒක අසාර්ථකයි. එහෙනම් හැමතිස්සෙම මේ කොම්පොනන්ට්ස් ඔක්කොම කොහොමද කස්ටමර්ට නිවැරදි විදිහට ඩිලිවර් කරන්න කියන එක මේ සර්විස් කන්සෙප්ට් එක ඩිසයින් කරනකොට අපි දැනගන්න ඕනේ. ඒක අපි මේ හදා ගන්න ඕන. ඊළඟට the nature of the customer's role in those processes. Nature of the customer's role. දැන් අපි මේක හැමතිස්සෙම කියන දෙයක් සර්විස් එකක් ඇතුලේ කස්ටමර්ට ප්‍රොඩක්ෂන් රෝල් එකක් තියෙනවා. එයා ඒකේ පාර්ට් එකක්. එතකොට එහෙම කරන වෙලාවක සර්විස් ප්‍රොවයිඩර් විතරක් එයාගේ කාර්ය හරියට ඉටු කරලා බෑ. අපි මේ සර්විස් කන්සෙප්ට් එක හදනකොට අපි බලන්න ඕන කස්ටමර්ගේ රෝල් එක මොකද්ද මේ ප්‍රොසෙස් එක ඇතුලේ කියලා. එතකොට ඒකත් හරියට ඩිෆයින් කරගන්න ඕන. ඊළඟට how long delivery last. කොච්චර වෙලාවක් මේ සර්විස් එක ඩිලිවර් වෙන එක පවතිනවද කියන එක.
සමහරලාවට කස්ටමර් මේ සර්විස් අවුට්ලට් එකට ඇවිල්ලා පැය ගාණක් ඉන්න වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට people processing එකවල අපි කතා කරේ. එතකොට සමහර වෙලාවට කස්ටමර් ආවා එයාගේ මොකක් හරි තියෙන වාහනේ හරි මලගේ මොකක් හරි තියෙන බිලංගින් එකක් වෙන්න පුළුවන්. ඒක රිපෙයාර් කරන්න දාලා යනවා වෙන්න පුළුවන්. ඒ එක ඒවල අපි අඳුන ගන්න පුළුවන් ඕන අපේ සර්විස් කැටගරි එකත් එක්ක ඒක කොච්චර වෙලාවක් පවතිනවද. එතකොට ගොඩක් වෙලා මෙහෙම කස්ටමර්ස්ලා ඉන්නේ වල එහෙම මේ සර්විස් අවුට්ලට් එක ඇතුලේ ගොඩක් වෙලා කස්ටමර් රැඳෙනවා නම් අපිට තීරණය කරන්න වෙන යාට මොනවද දෙන්න ඕන වෙන supplementary facilities services මොනවද කියලා. So we should design how long this waiting. අපි එයාලා ඉන්න විදිහත් එක්ක අනුව බලලා තමයි අපි design කරන්න ඕන. The recommended level and style of service to be offered. Recommended level and style of service. ඒක අපි maintain කරලා යන්නේ මොකක් හරි level එකක්. එවන් ඊළඟට දැන් services ගොඩක් තියෙනවනේ. අපි එකම category එකකින් ගත්තොත් සෑහෙන ඒවා තියෙනවා. එතකොට එකකින් එකකට වෙනස් වෙන්න කොහොමත් variability කියන එක තියෙනවා. අපි තවත් සුවිශේෂී කරන්න ඒකේ style එක ඒවා maintain කරගෙන කොහොමද ඒක කස්ටමර්ට deliver කරන්න කියන දේවල් බලන්න. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ කොටස් හතර තමයි service concept එක අපි design කරනකොට සලකලා බලන්න ඕන දේවල් ටික. අපි ඊළඟ slide එකට යමු. Right. මේකේ දැන් බලමු service product එක. Service product comprises of all elements of service performance, both tangible and intangible, that create value for customers. දැන් හොඳට බලන්න මේ service performance එක service product එක තියෙන elements හැම එකම intangible වෙන්නේ නැහැ. අපි කලින් කතා කරා ගොඩාක් services pure intangible වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට tangible components උත් එකතු වෙලා තමයි මේ service performance එක කස්ටමර්ට දෙන්නේ. එතකොට තනියම intangible components වලින් විතර මේ වැඩේ කරන්න බෑ. එතකොට එහෙම බලපුවහම service product එක කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක ඇතුළත් වෙන කොටස් තුනක්. ඒක ඇතුළත් වෙන දේවල්. පළවෙනි එක තමයි core product එක, දෙක supplementary services, තුන delivery processes. එතකොට මේ තුනෙන්ම වෙන්නේ කොහොම හරි මේ තුනම එකතු වෙලා කස්ටමර්ට හොඳ value එකක් create කරන එක. නම පොඩි component එකකින් පවා කස්ටමර්ට value එකක් add කරලා තියෙන්න ඕන. එතකොට මේ core product එක අපි ඕනම service එකක් ගත්තට පස්සේ අපි අපේ අර main need එකට solution එක දෙන එක. Central component of supplies of principal problem solving benefits customer seek. හරි මං කිව්වේ customer ගේ මොකක් හරි තියෙන main problem එකකට solution එකක් දෙන එක solve කරන central component එක. දැන් අපි hospital එකක් ගත්තොත් අපි hospital යන්නේ බෙහෙත් ගන්න. එතකොට ඒකේ core product එක වෙන්නේ ඒ medical treatments, medicine. ඊළඟට අපි hotel එකකට යන්නේ hotel එකකට යන්නේ අපි පොඩ්ඩක් ගෙදර කට අර boring life එකකින් පොඩ්ඩක් මිදිලා පොඩි relaxation එකක් ගන්න. හරි. එතකොට අපි restaurant එකකට මොකකට හරි යන්නේ අපි පොඩ්ඩක් හොඳ විදියට කන්න. ඒ කියන්නේ ගෙදර හැමදාම අර කන විදිය නැතුව පොඩ්ඩක් අලුත් කෑමක් කරලා බලන්න. අර ඒ වගේ පොඩි experience එකක් ගන්න යන්නේ restaurant එකකට. එතකොට අපි salon එකකට යන්නේ සැලොන් එකේ අපේ මොකක් හරි beauty enhancing එකකට මොකක් හරි ඒ වගේ දෙයකට යන්නේ. එතකොට කෝ එක මොකද්ද කෝ එක? ඒක අපිට බැලුව බැලමටම පේනවා. හරිම ලේසි හඳුනා ගන්න. අපේ තියෙන customer ගේ තියෙන මේ මොකක් හරි problem එකකට solution එකක් දෙන. Supplementary services කියලා කියන්නේ augments the core product. Core product augment කියන එක අපි දන්න ඕනේ හැමතිස්සෙම. augmented products අපි කලින්වත් කතා කරනවනේ. ඒක අර මොකක් හරි service firm එකකින් තවත් එකක් වෙනස් කරන මොකක් හරි සුවිශේෂී දෙයක් නේ augment එකක් කියලා අපි කතා කරන්නේ කලින්. එතකොට facilitating its use and enhancing its value and appeal. අර main problem එක අර core product එකෙන් solve කරන අතරේ මේ supplementary services උදව් වෙනවා අර තියෙන ඒ value එක තව වැඩි කරන්න. හොඳ appeal එකක් දෙන්න.
මේ සප්ලිමෙන්ටරි ඔය සප්ලිමන්ට්ස් කියලා අපි කියන්නේ. හරි ඒක නිකන් එන්හාන්ස් වෙනවා එහෙම නැත්නම් සපෝට් වෙනවා වැලියු එක වැඩි කරන්න. හරි එන්හාන්ස් කරන්න වැලියු එක. ඕක තමයි ඔය සප්ලිමෙන්ටරි සර්විසස් වලින් එන්නේ. Essential to position ourselves and compete in the market, core product cannot do that. ඒ කියන්නේ දැන් මම නිකන් ලෙක්චර් එක හපුවෙලා ලියාගත්ත එක. ඒ කියන්නේ core product එකක් විතරක්ම තියාගෙන සර්විස් ෆර්ම් එකකට මාකට් එකේ කම්පීට් කරන්න බෑ. හරි ඒ වගේම මාකට් එකේ හොඳට පොසිෂන් වෙන්නත් බෑ. මොකද එච්චර ලොකු කම්පිටිෂන් එකක් ඇතුලේ අපිත් ඕග්මන්ටඩ් දේවල් ගේන්න ඕනේ එළියට. ගෙනාවේ නැත්නම් අපිට රඳා පැවැත්මක් නැහැ. හින්දා මේ සප්ලිමෙන්ටරි සර්විසස් හරිම වැදගත්. ඊළඟට delivery processes used to deliver both the core product and each of the supplementary services. ඒවා deliver කරන විදිහ. core එකයි supplementary එකයි ගොඩක් කරාට ඉතින් ඕක වෙන වෙනම කරන්නත් බෑ සමහරවිට එකටම තියෙනවා. කොහොම හරි ඔය components දෙක කොහොම deliver කරන්නේ එක එක methods මොනවද කියලා තමයි delivery processes කරන්නේ. එතකොට delivery processes කියලා නම් වෙනම පාඩමක් තියෙනවා. මොකක්ද ඒක? Designing and managing service process. ඕක delivery processes. ඒ කියන්නේ අපි කොහොමද service එක දෙන විදි. core එකයි supplementary එකයි methods. එතකොට ඒකේ ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට. හරි නේද? හරි. ඊට පස්සේ integration of core product, supplementary elements and delivery processes. දැන් ඔන්න ඔය තුනේ කොහොමද integration එක? මේවා මම කිව්වේ මේවත් වෙන වෙනම තියෙන්නේ බෑ. මේවා එකතු වෙලා තමයි ගොඩක් කරාට තියෙන්නේ. ඒකට මේ අතරේ හොඳ integration එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට දැන් බලන්න මේකේ මේ මැද තියෙන්නේ scheduling, service levels, customer role, nature of processes. ඊට පස්සේ ලේකේ තියෙනවා delivering concept for core product. ඊට පස්සේ supplementary services offered and how they are created and delivered. මේ මැද තියෙන්නේ අපි ඉතින් අර customer ගේ role එක මං කිව්වේ. ඒ මැද තියෙන ඒවා ටික හොඳට බලන්නකෝ. customer ගේ role එක. ඊට පස්සේ process එකේ nature එක. service levels කොහොමද schedule කරලා තියෙන්නේ. ඔය ටික අනුවනේ අපි මේ මොකද්ද core product එකේ concept එක හදාගන්නේ. customer ගේ role එක ඒ මොනවාද කියන්නේ අපි people processing එකක්ද එහෙම නැත්නම් position එකක්ද. එතකොට ඒකේ customer ගේ role එක අඩුයි. සමහර ඒවාට customer ගේ role එක වැඩි. එතකොට ඒ දිහා බලලානේ අපි හදා ගන්න ඕන. එතකොට delivering concept for core product. ඒ අනුව තමයි අපි core product එක deliver කරන්නේ. හරිද? ඒ කියන්නේ තේරෙනවද දැන්? අපි සැලෝන් එකකට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා එයා කොන් එක අපනකන් එතකොට එයා එක්ක හොඳට කතා කර අර නිකන් ඒකේ මාර විදියට ෆ්‍රෙන්ඩ්ලි නේචර් එකක් නේ තියෙන්නේ සර්විස් එක ඩිලිවර් කරනකොට. එතකොට ඒ කස්ටමර් කායික හදන්න දෙනකොට යනකොට ඒ රිපෙයාර් කරන තැන එතන ගිහිල්ලා එහෙම ලොකුවට එන්ගේජ් වෙන්නේ නැහැ. එතකොට ටක් ගාලා හරි කාර් එක ගත්තා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලලා හරි මේ වෙලාවට එන්න හදලා තියෙන කියලා ලොකු කන්ටැක්ට් වෙන ප්‍රමාණය අඩුයි ලොකුවට වෙන්නේ නැහැනේ. එතකොට අපි ඩිලිවරින් කන්සෙප්ට් එක හදා ගන්නවා core product එක දිහා බලලා ඊට පස්සේ අර තියෙන supplementary services. එතකොට ඒවා කොහොමද හදන්නේ සහ ඒවා කොහොමද ඩිලිවර් කරන්නේ. දැන් ওই supplementary services කියපුවම දැන් අපි ඉස්සරහට කතා කරනවා මොනවද කියලා. එතකොට නම් තේරෙනවා කොහොමද වෙන්නේ කියලා. හින්දා ඒක නිකන් ඉන්ටිග්‍රේට් වෙන විදිහ හැම එකම ඩිලිවර් කරන process එක. අර මැද තියෙන සාධක අනුව තමයි core product එක deliver කරන්නේ. ඊට පස්සේ ඒකට ගැලපෙන විදිහට supplementary services දාලා අපි ඒවා create කරලා කොහොමද ගැලපෙන විදිහට create කරලා deliver කරනවා. එච්චරයි. ඊට පස්සේ එකට යමු. ඕක ඔය augmented product එකක් augmented ඉන්න
sorry ඉන්න මේකේ කතා කරන්නේ දැන් ඔය time frame of an overnight hotel stay දැන් කෙනෙක් ගිහිල්ලා රැයක් පුරාවට හොටෙල් එක ඉන්නකොට දැන් ඒකේ අර ඕග්මන්ට් කරනවා කියලා කියන අර තියෙන සාමාන්‍ය අපි හොටෙල් එකකට යන්නේ දැන් එතන දවස ගත කරන්න රිලැක්ස් වෙන්න දැන් මේක න ඕවර්නයිට් හොටෙල් ස්ටේ එකක් නේ එතකොට මේ ඕග්මන්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය අර කලින් කතා කරා වගේ පොඩක් උඩ ලෙවල් එකක්. ඒ කියන්නේ පොඩක් වැඩි වර්ධනය කරනනේ අපි කියන්නේ ඕග්මන්ට් වෙනවා කියලා. එතකොට දැන් බලන්න දැන් මේ process එක බලන්න මේ හැම එකක්ම ඒ තියෙන කෝ බෙනිෆිට් එක කෝ සර්විස් එක කෝ අපි කියමු කෝ ප්‍රොඩක්ට් එක කස්ටමර් දෙන්න උදව් වෙන තව තව පොඩි පොඩි දේවල්. එතකොට මේවා අපිට ගන්න පුළුවන් සප්ලිමෙන්ටරි සර්විසස් විදියට ඒ හරහා තමයි මේක ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක බවට පත් වෙන්නේ. මේ මොකක් අපි හිතමු මේ හොටෙල් එකේ නම A කියලා. එතකොට ඒ හොටෙල් එකේ දෙන තියෙන ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් අනිත් ඒවාට වඩා වෙනස්. හරි එතකොට ඒ සුවිශේෂීභාවය ඇති කරන්නේ මේ තියෙන ඩයිමෙන්ෂන්ස් එක. දැන් බලන්න රිසර්වේෂන් දැන් අපි දවසක් ගත කරන්න අපි ටැග් ගත කරන්න යන්නකොට අපි කලින් මේ බුක් කරනවානේ. එතකොට අපි රිසර්වේෂන් එක කරනවා විසිට් කරන්න කලින් ඒක මේකෙන් දෙන ෆැසිලිටි එක. අපි යන්න කලින්ම අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා ටක් ගාලා රිසර්වේෂන් එක කරගන්නවා. දැන් ඔන්න ආවට පස්සේ ඒ සර්විස් එක යූස් කරන වෙලාවේ වෙන එක දේවල් තමයි තියෙන්නේ. අන්න පහක් කරන්න තියෙනවා. ඊට පස්සේ check-ins, internet facilities තියෙනවා, port ඊළඟට ඔන්න use room එකක් තියෙනවා. ඊට පස්සේ meal තියෙනවා, pay TV, ඊට පස්සේ use guest room overnight. ඔන්න ඒ රැය පුරාවටම ඔන්න යා මේ room එක පාවිච්චි කරනවා. ඊළඟට room service එකකින් ඇවිල්ලා ඒක clean කරනවා. ඊළඟට ඒකෙත් internet facilities තියෙනවා. ඊළඟට check outs ආපහු get එක. දැන් නිකන් හිතන්න මේ augmented එක මුකුත් නැහැ. හරි? අපි තකහණියක් ඇවිල්ලා හොටෙල් එකටම ඇවිල්ලා තමයි මේ ඉබලේ තමයි බලන්න room තියෙනවද? එහෙනම් තියෙනවා නම් දෙන්න නැත්නම් හැරිලා යන්න ඕන. එතකොට දැන් බලන්න ඒක නැත්නම් අර හින කරදරයිනේ කස්ටමර්ට. ඊළඟට parking facilities නැහැ. මහත්තයා ඉඳ තියෙන තැනකින් බල නවත්තලා මෙතන අද නම් parking facilities නැහැ කියලා කිව්වොත් customers එන්නේ නැහනේ. අපි ගොඩක් overnight එකකට එනකොට විශේෂයෙන්ම හරි බලන්න internet usage එක කියන්නේ facility එක තියෙනවා නම් තවත් හොඳයි. ඊළඟට meal එකක් දෙනවා, ඊළඟට room service එකක් හොඳට තියෙනවා. ඒ හැම එකකින්ම මේ product එක augment කරනවා. කෝ ප්‍රොඩක්ට් එකට සප්ලිමෙන්ටරි සර්විසස් දාලා ඒකේ තියෙන වැලියු එක එන්හාන්ස් කරනවා ඒකට සපෝට් එකක් දෙනවා හරි ඔය කියන්නේ සරලව කියන්නේ ඕක දැන් ඕක පැහැදිලි අපි ඉස්සරහට තව කතා කරන් ගියාම මොනවද මේ සප්ලිමෙන්ටරි සර්විසස් කියන්නේ කියලා අපි ළඟ මේ ස්ලයිඩ් එකට යන්කව හරි ඕක Shostak's molecular model of total market entity passenger airline service මේක මේ ඕක උදාහරණයකට අරන් කරලා තියෙන්නේ passenger airline service එකක් උදාහරණයට අරන් මොඩල් එක හදලා තියෙන්නේ දැන් molecular එකක් කියලා කියන්නේ නිකන් මේ එතකොට දැන් මේක කියනවා argues that as with chemical formulations change in one element may completely alter the nature of the entity. හරි tangible and intangible elements. දැන් ඉතින් service firm එක අපේ service එක හැදලා තියෙන හැම element එකක්ම වැදගත් කියලා යෝක කියන්නේ. හරි එක මොකක් හරි element එකක් හරි අඩු වුණොතින් ඒකේ තියෙන අර මේ සුවිශේෂීත්වය ඒකේ තියෙන අනිත් සර්විස් ෆර්ම් වලින් ඒක වෙනස් කරලා තියෙන ආකාර සුවිශේෂීභාවය නැති වෙන්න පුළුවන්. දැන් ඒක සමාන කරලා තියෙනවා Shostak's molecular model කියලා. molecule කියලා කියන්නේ අණුව තමයි. එතකොට ඒක නිකන් අර ඒ අණුව හැදලා තියෙන මොන හරි රසායනික සංයෝගයක් තියෙන මම දන්නේ සයන්ස් එක. මේ අපි දන්නේ නැහැ. කොහොම හරි එහෙම ඇත්තින අපිට තේරෙනවනේ. අණුවක් කියලා ගත්තාම එතකොට ඒකේ මොකක් හරි කෙමිස්ට්‍රි එක කෙමිකල් ෆෝමියුලේෂන් එක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනේ ඒකේ තියෙන සුවිශේෂීභාවය
එතකොට ඒ වගේම තමයි මේ සර්විස් වල තියෙන intangible හෝ වේවා tangible elements හෝ වේවා එකක් හරි වෙනස් වුණොත් ඒක අර completely වෙනස් වෙනවා. completely alter the nature of the entity. ඒක දැන් අපි හිත මෙහෙම සමහර විට මේ අපි දැන් ඔය සම්පත් බැංක් එකකට ගියාමයි අපි BOC එකට ගියාමයි කියනවනේ කස්ටමර්ස්ලා ඕන තරම් අපි උනත් කියනවනේ ඒකේ කට්ටිය හොඳට hina වෙලා කතා බහ කරනවා වැඩක් කරගන්න ආසයි කියලා. නමුත් අපි BOC එකට ගියාම කියනද අපි මිනිස්සු මොන බලලා කතා කරන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. එතකොට ඒ එලිමන්ට් එක සම්පත් බැංක් එකකින් දැන් මිනිස්සුන්ගේ තියෙන එම්ප්ලොයිස් ලාගේ තියෙන ඒ ෆ්‍රෙන්ඩ්ලිනස් එක සම්පත් බැංක් එකකින් නැතුව ගියොතින් ඒක සම්පූර්ණයෙන්ම නිකන් වෙනස් වෙනවා නේද? ඒක completely alter the nature of the entity. customers ලාට ඒක තේරෙන. එතකොට ඒක මේ core product එකද? නැහැනේ. ඒ වගේ තමයි. දැන් බලන්න මේකේ උදාහරණයකට නම් තියෙන්නේ passenger airline එක. ඒකේ distribution එක price එක මෙතන තියෙනවා. අර නිල් පාටින් තියෙන tangible elements අර රෝස පාටින් තියෙන intangible. දැන් මේකේ transport vehicle food and drink ඒවා tangible. in flight service එක ඊළඟට pre and post flight service ඊළඟට service frequency අර මැද තියෙන transport එක තමයි ඒගොල්ලන්ගේ core එක. එතකොට ඔය හැම element එකක්ම වැදගත්. දැන් in flight service එක වැඩක් නැති වුණොත් ඉතින් බැරි වෙලාවකට අපි කිය අපෝ පාවුණා අපිට flight එක ඇතුලේ කිසිම නැහැ මේ service එක නම් හරිම අන්තිම සෞත්වයේ කියලා වුණොත් ඒ කියන්නේ මේ component එක ගැලවිලා ගිහලා ඒක හරියට වෙලා නැහැ. ඒ වගේ තමයි මේ අර chemical formulation එක වෙනස් වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ඒ අණුව වෙනස් වෙනවා වගේ අර service product එක ඇතුලේ තියෙන tangible intangible elements හැම එකක්ම වැදගත්. හරි එතකොට එක element එකක් හරි එහෙම වුණොත් වෙනස් වුණොත් ඒක සම්පූර්ණයෙන්ම සමස්ත entity එකේම performance එකට බලපානවා. marketing positioning යට තියෙන දකද ඔය හැම එකකින්ම තමයි යා market එකේ position වෙලා තියෙන්නේ. පොඩි element එකක් වුණත් හරිම වැදගත්. හරි නේද ඒක? මම හිතන එක තේරුණායි කියලා. අපේ තැනක් තියෙනවා අහන්න. අපි ඊළඟට යන්නේ හරි ඔන්න දැන් augment product එක දැන් අපි මෙච්චරලා හිතවන්නේ මොකක්ද වර්ධිත product එකක් service product එකක්ගේ definition එක බලමු. We live in an age in which our thinking about what a product or service is must be quite different. බලන්න ඒක හරි වැදගත්. Be quite different from what it ever was before. හැමතිස්සෙම අපි පොඩි කාලේ කාපු චොක්ලට් බිස්කට් එක චොක්ලට් බිස්කට් ගන්න කොහමද දැන් ප්‍රොඩක්ට් මතක් වෙනවා සර්විස් එකක් ගන්න නිකන් උදාහරණයකට ගන්නකො නිකන් ප්‍රයිවට් හොස්පිටල් එකක් වුණත් අපි නෑ එන මුකුත් ඕන නැහැ අපි පොඩි කාලේ ගියපු ටියුෂන් සිස්ටම් එකද දැන් තියෙන්නේ අපි පොඩි කාලේ ක්ලාස් ගියේ ඒ විදිහට දැන් තියෙන්නේ නැහැ ඒවා ගොඩාක් වෙනස් වෙලා මාන සර්විසස් දෙන අපිට හිතා ගන්න බෑ ඒගොල්ලෝ උගන්වන විදිහට ටියුට්ස් වෙන්න පුළුවන් හරි ඒ වගේ must be quite different from what it ever was before හැම තිස්සෙම කාලෙන් කාලට එක අප්ඩේට් වෙවි ඒකේ සර්විස් එකට වැලියු ඇඩ් කර යනවා it is not so much the basic generic central thing we are selling that counts but the whole cluster of satisfaction with which we surrounded it තේරුණානේ ඒක හැම එකකින්ම cluster of satisfactions එකතුවක් cluster එකක් become basic generic central දෙයක් නෙමෙයි තේරෙනවනේ augment එකක් කියලා කියන්නේ එතකොට අර product එකකට අපි apply කරපු දෙයම මේ විදිහටම service එකකට apply කරගන්න අපිට පුළුවන් ඒක පහසුයි අවුලක් නැහැ අපි යන් ඉස්සරහට හරි එතකොට දැන් මේකේ core and supplementary services in a luxury hotel එකක core and supplementary services කොහොමද දීලා තියෙන්නේ කියලා පොඩි උදාහරණයක් දාලා තියෙන්නේ offering guests much more than a cheap motel
මොටෙල් එකක් කියලා කියන්නේ අර පොඩි තියෙන මොටෙල්ස් වල සමහර ඒවල ගොඩාක් ෆැසිලිටිස් අඩුයි පොඩි ඒවා හොටෙල් වගේ තමයි නමුත් ලක්සරි නැහැ එතකොට මේකේ කෝ එක මොකක්ද බලමු a bed for the night in an elegant private room with a bathroom හරි ඔන්න ඕක තමයි දැන් අපේ කෝ එක දැන් බලන්න කෝ එක දැන් බලන්න කොච්චර තියෙනවා supplementary services දීලා cashier එක reservation wallet parking ඊළඟට wallet නේ parking reception baggage services ඊළඟට cocktail bar restaurant sports telephone wake up call room service business center සෑහෙන දේවල් තියෙනවානේ එතකොට ලක්සරි හොටෙල් එකකනේ සමහර පොඩි හොටෙල් වල ඕව නැහැ එතකොට ඔය කෝ ප්‍රොඩක්ට් එකේ වැලියු එක වැඩි කරලා තියෙනවා අර තියෙන සප්ලිමන්ටරි සර්විසස් නිසා එතකොට කෙනෙක්ට ආවහම නිකන් මාරම හැපි වෙන්න පුළුවන් එයාට මාරම කියන්නේ තියෙන පහසුකම් ටික දැක්කට පස්සේ ඒ නිසා එයාගේ සැටිස්ෆැක්ෂන් එක අනිවාර්යෙන් වැඩි කරන්න මේව උදව් වෙනවා ඒක නිකන් උදාහරණයක් වගේ දාලා තියෙන පළමු ඉස්සරහට ඊළඟට කතා කරනවා service grouping augmented services නේද? ඒකනේ කතා කරන්නේ. හරි. Grouping augmented services. To the extent we can develop an extended list of supplementary services and then categorize them into groups. We can provide any type of businesses with an inventory of service product augmentation possibilities. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි මේ ඔක්කොම දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න supplementary services එතකොට මේ හැම එකක්ම අපේ සර්විස් එකට දාගෙන ඔක්කොම කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට අපේ මේ බිස්නස් එකේ අපේ සර්විස් එකේ තියෙන නේචර් එක අපේ තියෙන කැපැසිටි එකත් එක්ක ඔය හැම එකම කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි කොච්චර දුරකට අපි ඒව පාවිච්චි කරනවද ඒව හොඳ විදිහට හරිම ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරලා කියන්නේ කැටගරයිස් කරලා තියෙනවා ඉස්සරහට අපි බලමු. එතකොට ඒවයි මොන ඒවාද අපි ගන්න කියලා බලනවා. We can provide any type of business with an inventory of service product augmentation possibilities. The flower of service model illustrates the range of supplementary services. අපි මේකේ assignment එකක් කරා මතක ඇති flower of service model එකෙන් තමයි අපිට කියන්නේ මේ supplementary services වල තියෙන range එක කොහොමද that may be provided by any service provider ඕනම service provider කෙනෙක්ට දෙන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් මේ supplementary services වල range එක කොහොමද කියලා කතා කරන්නේ flower of services model එකේ ඒකට හොඳට මතක තියාගන්න මේක මේ දැන් කෝ ප්‍රොඩක්ට් එක ගැන අපි කතා කරලා ඉවරයි. දැන් ඉස්සරහට යන්නෙම supplementary services පාඩල ගන්න එපා. flower of service model එකේ කතා කරන්නේ range of supplementary services. හරි එතකොට ඒකට කෝ ප්‍රොඩක්ට් එක අදාළ නැහැ. මේක මතක තියාගන්න. ඊට පස්සේ එකට යන්කෝ කවලි හරි the service concept the augmented service offering දැන් මේ විදිහට augmented කරපු service offering එකට product එක අනිවාර්යයෙන් තියෙන්න එපා ඒක නැත්නම් බෑනේ එතකොට මේ facilitating services supporting services තියෙනවා ඔය දෙකට තමයි අපි කියන්නේ supplementary services කියලා. එතකොට අපි සරලව කිව්වොත් supplementary services කොටස් දෙකයි එක කට්ටියක් facilitating service කියලා අපි කියනවා අනිත් ටිකට අපි කියනවා supporting එහෙම නැත්නම් enhancing services කියලා. එතකොට ඔය තුනේම එකතුවට තමයි අපි service concept එක කියලා කියන්නේ. augmented service offering. augment කරන්න උදව් වෙන්නේ supplementary services ඒ කියන්නේ එහෙම නැත්නම් supporting services. අපි බලමු මේ මොනවද කියලා. ඒ කියන්නේ මොකද්ද කෝ එක මොකද්ද facilitating supporting අපි කෝ එක කියන එක නම් දන්නවා මේ business එකේ තියෙන මේ service මේ firm එක නැත්නම් business එක පවත්වාගෙන යන්න හේතු වෙන basic reason එක. එහෙම නැත්නම් customer ගේ main need එකට solution එක දෙන එක. ඒ හින්දා තමයි මේ service එක පවත්වාගෙන යන්න අපි
අපි හොස්පිටල් එකක් ඒක බෙහෙත් දෙන්නනේ මේන්ම රීසන් එක හොස්පිටල් එක පවත්වාගෙන ඒතර ඒක තමයි කෝ සර්විස් එක. ඒක පැහැදිලි. ඊට පස්සේ ෆැසිලිටේටින් කියලා කියන්නේ ඒකේ වචනයෙන්ම තියෙනවා. ඒකේ වචනයෙන්ම තියෙනවා ෆැසිලිටේට් කරනවා, උදව් කරනවා. ඒක උදව් කරන්නේ මොකේදද? සර්විස් එක ඩිලිවර් කරන්න සහ කන්සම්ප්ෂන් එකට කස්ටමර්ට උදව් කරනවා. මොකද්ද සර්විස් එක කියලා කියන්නේ අපි මේකේ කෝ සර්විස් එක කියලා ගමු. මම කෝ ප්‍රොඩක්ට් එක මේ කෝ සර්විස් එක ඩිලිවර් කරන්න සහ කන්සම්ප්ෂන් එකට ෆැසිලිටේට් කරන ඒවාට අපි කියනවා ෆැසිලිටේටිං සර්විසස් කියලා. ඊට පස්සේ උදාහරණයකට තමයි බිලින් පේමන්ට් ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා. අපි කතා කරන නිසා මම එතන එක්ස්ප්ලেইন කරන්න උදාහරණ. ඊට පස්සේ සපෝටිං එහෙම නැත්නම් එන්හාන්ස් ඉම්ප්ලිමන්ට් සපෝට් දැන් අරක කරේ කන්සම්ප්ෂන් එකටයි ඩිලිවරි එකටයි උදව් කරපු එක මොකේද කෝ ප්‍රොඩක්ට් එකේ කන්සම්ප්ෂන් එක ඩිලිවරි එකට උදව් කරා මේකෙදි which supplement and add value to the core service offering මේක උදව් කිරිල්ලක් නෙමෙයි වෙන්නේ අර core product එකේ නැත්නම් core service offering එකේ තිබ්බ value එක වැඩි කරන එක consumption එක delivery එකට උදව්වක් නෙමෙයි මේකේ තියෙන value එක වැඩි කරනවා මේක නිසා තමයි ගොඩක් වෙලාවට differentiation එක වෙන්නේ එකකට එක service එකකින් තවත් service එකක් වෙනස් වෙන්නේ core product එක differentiate කරන්නේ මෙන්න මේ supporting enhancing enhance කරනවා කියලා කියන්නේ වැඩි කරනවනේ ඒක මතක තියාගන්න enhance කරනවා කියන්නේ වැඩි කරනවා. එතකොට core service product එකේ value එක enhance කරන්නේ මේ enhancing services එහෙම නැත්නම් අපි ඒවට supporting services කියලා කියනවා. දැන් ඔන්න මේ දෙක මේ facilitating services supporting services කතා කරන්න තමයි අපි යොදාගන්නේ flower of service model එක. එතකොට supplementary services වල range එක කතා කරන්නේ හරි. දැන් ওই මලක් වගේ තියෙන අපි මලට යමු. මේකේ තියෙනවා petals 8ක් තියෙනවා. පෙති 8ක් තියෙනවා. හරි එතකොට මේක අපි අඳුන ගන්න ඕන මොනවාද enhancing elements ටික අනිත් එක facilitating elements ටික මොනවද කියලා. දැන් ඔය කවඩියර මලට යන්න මේ flower of service model එකට මල ඇඳලා තියෙන එකට. හරි. මේකේ නිල් පාටින් තියෙන්නේ facilitate කරන ඒවා. දැන් අපි බලමු facilitate එකේ අපි definition එක මොකක්ද කිව්වේ? delivery එකට consumption එකට facilitate කරනවා. හරි. payment deliver කරාට consumption එකට සල්ලි ගෙවන්නනේ. ඊළඟට billing, information, order taking. අර delivery එකට information customers වලට ඒක consume කරන්න ඒ අවශ්‍ය තොරතුරු දෙන්නේ. එතකොට ඒක හැම එකක්ම delivery එකටයි consumption එකටයි උදව් කරන ඒවා. දැන් බලන්න අනෙක් enhancing elements ටික exceptions, safekeeping, hospitality, consultation ඒ value එක වැඩි කරනවා. hospitality දුන්නාට පස්සේ customers හරි සතුටුයි. අර හොඳට බලාගත්තා කියලා. එතකොට ඒක hospitality. එතකොට ඒකේ තියෙන value එක වැඩි වෙන එකයි වෙන්නේ core product එකේ value එක වැඩි කරන එකයි වෙන්නේ. එතකොට ওই ටික මතක තියාගන්න ඕන. enhancing elements 4ක් තියෙනවා. exception, safekeeping, hospitality consultation, facilitating 4ක් තියෙනවා. billing, payment, information and order taking කියලා. දැන් අපි එකටම එකින් එක බලාගෙන යමු. එතකොට දැන් ඕකේ කියන එක පොඩ්ඩක් ඕකත් බලලා යමු. දැන් මේ අපහුව කියන්නේ දැන් facilitating enhancing කියන්නේ මොකක්ද කියලා. අර enhancing එකට value එකක් add වෙන එක අපි කතා කරානේ. ගොඩාක්ම හොඳට well managed service organizations වල මේ petals කියන්නේ core නෙමෙයිනේ. එතකොට ඒවා supplementary ඒවානේ. එතකොට ඒවා මාර විදිහට neat එකට හොඳට form කරලා තියෙන්නේ. ඒක වෙන විදිහ හොඳට form කරලා තියෙන්නේ. Petals and core are fresh and well formed. එතකොට මේ ගොඩක් වෙලාවට
අර කලින් කතා කරා වගේ මේ සර්විස් ෆර්ම් එකේ දැන් මේ තියෙන එක පැටල්ස් හැම එකක්ම ගොඩාක් වැදගත්. එකක් හරි ඩ්‍රොප් වුණා තින් අර තියෙන ඩිෆරන්සියේෂන් එක නැති වෙන්න පුළුවන්. අර අපි මොලෙකියුලර් මොඩල් එකේ කතා කරා වගේ. එතකොට මේ positioning strategy market positioning strategy helps to determine which supplementary services should be included. දැන් අපි මාකට් එකේ පොසිෂන් වෙන විදිහ අපිට උදව් වෙනවා. ඒ කියන්නේ පොසිෂනින් වෙන විදිහ අනුව තමයි අපිට හේතු වෙන්නේ දැන් මේ අපි කොයි සප්ලිමෙන්ටරි සර්විසස්ද මේකට අපේ සර්විස් එකට පාවිච්චි කරන්න කියලා. හරි. අපේ දැන් මම උදාහරණයකට කිව්වොත් ඕක හැබැයි පස්සේ කතා කරනවා. මේ හිතන්න ප්‍රොසෙසින් එකන අපි කස්ටමර්ගේ ට වැලියු ඇඩ් කර කර හැමතිස්සෙම එයාගේ කස්ටමර්ගේ perception of quality අපි කලින් කතා කරේ අන්න ඒක වැඩි කරන්නනේ යන්නේ කියලා අපි හිතන්නේ. ඒ විදිහට තමයි අපි පොසිෂන් වෙන්නේ කියලා හිතන් ඉන්නවා. හරි. එතකොට ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් supplementary services ඕන. හරි. එතකොට එහෙම නැත්නම් අපි cost reduction එහෙම නැත්නම් දැන් අපි හිතමු ගොඩක් වෙලාවට people processing නොවන ඒවා වගේ ගොඩාක් supplementary services ඕන වෙන්නේ නැහැනේ. නෙම වාහන රිපෙයාර් කරන තැනක ගොඩාක් supplementary services ඕන නැහැ. එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි බලන්න ඕන අපි position වෙන strategy එක දිහා. මොකද ඒක අපිට උදව් වෙනවා. අපි කොයි supplementary services ද අපේ product එකට එකතු කරගන්න ඕන කියලා. ඒකේ value එක වැඩි කරගන්න සහ ඒකේ consumption එකට delivery එකට උදව් කරගන්න. ඒකෙත් ඊට වැඩි දෙයක් නැහැ. අපි දැන් බලමු facilitating services ටික එකටම. ඒකේ පළවෙනි එක තමයි information කියලා කියන්නේ. පහලකට යන කවරි information facilitating services වල පළවෙනි එක. මොකක් හරි සර්විස් එකක ඕනෑම good එක හෝ වේවා එක ඕනෙ තැනකට පොදුයි. අපි සර්විස් එකේ තියෙන හොඳම කියන්නේ වැලියු එක ගන්න අපිට අනිවාර්යයෙන්ම ඒකේ පිළිබඳ හොඳ අවබෝධයක් ඕනේ. ඒක සම්බන්ධයෙන් information ඕන. To obtain full value of a service, customers need relevant information. අවශ්‍ය තොරතුරු අනිවාර්යයෙන්ම අපි ගාව තියෙනවා. එහෙම නැතුව අර අපිට බෑ මේ සර්විස් එකට යන්නේ නැහැනේ. අපි දැන් උදාහරණයක් විදිහට ගන්නකො අපි හැමතිස්සෙම කියන සර්විසස් විෂුවලයිස් කරන්න අමාරුයි කියලා. එතකොට ඒ වගේ වෙලාවකට අපි මේ සර්විස් එක සම්බන්ධයෙන් තියෙන ඉන්ෆර්මේෂන් දිහා බලලා තමයි මේ තීරණයක් මොකක් හරි ගන්න සර්විස් ෆාම් එකට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ වගේ ඉන්ෆර්මේෂන් දිහා බලන ගොඩක් වෙලාවට. එතකොට මේක හරීම වැදගත් දෙයක්. Also, companies should make sure that the information they provide are timely and accurate. Otherwise, customer inconvenience can be occurred. You can මෙහෙමනේ දැන් information දෙනවා කියලා outdated information දෙන්න බැහැ. දැන් ඔය hotels වල ගොඩක් වෙලාවට එයාලගේ offers එහෙම දෙනවනේ. එතකොට මේ offers දෙන්නේ කොයි කාලෙටද කියලා හරියට mention කරන්න ඕනේ එයාලගේ promotion වල. එහෙම නැත්නම් මේ කාලේ පැනපු ප්‍රොමෝෂන් තාමත් කියන්නේ ඔෆර්ස් තාමත් මේ ප්‍රොමෝෂන් කැම්පේන් වල මෙන්ෂන් වෙනවා නම් කස්ටමර්ස්ලා ගියාට පස්සේ ඔෆර් එක දැන් ඉවරයිනේ මැඩම් කියලා කිව්වොත් ඉවරයිනේ. ඒ නිසා මේ ඉවරයි. එතන ආයේ කස්ටමර් සැටිස්ෆයි වෙන්නේ නැහැ. අපෝ යන කට්ටියක් කියනවා මේගොල්ලෝ මේ බොරු දේවල් කියනවා රෙමින් කියලා. ඒ හින්දා මේ ඉන්ෆර්මේෂන් කස්ටමර්ට හරි විදිහට ටයිම්ලි සහ ඇකියුරේට් අවශ්‍ය ඉන්ෆර්මේෂන් අවශ්‍ය වෙලාවට ගන්න ඕනේ. දැන් අපි හිතමු අපි මොකක් හරි ඒක ප්‍රයිසස් හොයනවා. ඒකේ තියෙන මොන හරි අලුත් දේවල් හොයනවා කියලා මොන හරි වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒ වෙබ්සයිට් එක බ්ලොක් වෙලා නම් ස්ටක් වෙලා නම් හරි ප්‍රශ්නනේ. ඒ නිසා ඒවල මේන්ටෙනන්ස් හරියට කරගෙන ඒ අවශ්‍ය වෙලාවට ටයිම්ලිනස් එක ඊළඟට ඇකියුරේට් එක ඇකියුරසි එක හැමසෙම තියෙන්න ඕන මේ ඉන්ෆර්මේෂන් දෙනකොට. එතකොට ඒ මම අමතර දේවල් ටිකක් කිව්වා අපි බලමු. එතකොට මේක ඉන්ෆර්මේෂන් යටතට ගන්න පුළුවන් direction to service site. service site එකට එන directions ටික හරි ඒවත් information කොහොමද දෙන්නේ කියලා schedules ඊළඟට service hours දැන් සමහර ඒවා තියෙනවා මෙන්න මේ වෙලාව තමයි opening hours. එහෙම තියෙනනේ ඒවා
අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එක හරහා හරි FB page ගොඩක් වෙලාවට දැන් services maintain කරලා යනවා. එතකොට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට prices හරිම වැදගත්. prices සමහර customers ලා price එක දිහා බලලා high price high quality කියලා හිතන කට්ටිය ඉන්නවා. නේද? එතකොට offers මොන හරි දෙනවා නම් ඒවා. එතකොට ඒකත් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ඊළඟට warnings. මේ warnings කියලා කියන්නේ නිකන් මේ උදාහරණයක් විදිහට ගමු. දැන් ඔය අපිට එන්නේ messages remaining data balance එක මෙච්චරයි ටක් ගාලා recharge කරගන්න අපිට warning එකක් දෙන එකත් information දෙන විදිහක් නේ. එහෙම නැත්නම් ඔයාගේ bill එක මෙච්චරක් තියෙනවා මේ දිනට කලින් ගෙවන්න. එහෙම නැත්නම් ඔයාගේ connection එක නැති වෙලායි. අර ඒ වගේ messages එනවනේ. ඒව warnings. ඒවත් ඕකට යට ඔය වගේ ඒවට තමා ගන්නෙ information කියන category එකට facilitating service එකට. ඊළඟට තව මොනවාද conditions of sales service දැන් අපිට අනිවාර්යයෙන්ම මේක එනවනේ. මොකක් හරි අපි online services වල ගොඩක් වෙලාවට conditions අපිට එනවා. ඒවට ඇද්දේද ඒවා මේ fill කරන්න නමන එනවනේ. sales conditions ටික ඒව බලන්න ඕනේ. ඊළඟට notification of changes. දැන් හිතන්න මොකක් හරි place එකේ change එකක් දැන් අපි service outlet එක තිබ්බ තැනින් වෙන තැනකට අරගෙන යනවා. එතකොට ඒකේ ඒක සම්බන්ධ information දෙන්න ඕනේ. ඊළඟට ගොඩක් වෙලාවට ඔය මේ power cut එකක් මොකක් හරි තියෙනවනේ water cuts මොන හරි තියෙනකොට ඒවත් අපිට ඔය මේ එනවනේ messages එනවනේ. එතකොට ඒවත් ගන්න වෙන්නේ ඔය information provide කරන විදිහට. documentations information provide කරන තවත් විදිහක්. අපි බැංක් එකකට ගියාට පස්සේ එතන අර මේ ඉස්සරහා දාලා තියෙනවා මේ documents පොඩි leaflets. එතකොට අපිට ඒවා කියවලා බලලා අලුත් මොනවාද loan මොන හරි plans මොන හරි තියෙනවද ඊළඟට ඒ වගේ මේ accounts වර්ගයේ වගේ details අපිට බලා ගන්න පුළුවන් ඕනෙම තැනක දැන් ඔය leaflets පාවිච්චි කරනවානේ. ඊළඟට confirmation of reservations doctors channel කරන්න යනකොට ඊළඟට අපි hotels මේ room book කරනකොට ඔයවා ඒත් information provide කරන විදිහ summaries of account activities. bank එකකින් අපිට එන්නේ bank statement එක ඒවා summary එක ඒවා ඊළඟට receipts and tickets ඔය ඔක්කොම information provide කරන විදිය. එතකොට ඕක බලන්න ටිකක් කල්පනා කරලා අපිට facilitate කරනවා මොකේදද අපිට consumption එක කරන්න. ඒ වගේම service එක හොඳට deliver කරන්න facilitate කරනවා core service එක. ඊළඟ එක order taking. මේ order taking එක කොහොමද අපි order එක ගන්න කියලා. හරි order ගන්න විදිය. එතකොට ඒක කොටස් තුනකට වෙනවා. හරි applications order entry reservations and checking. ඔය ප්‍රධාන කොටස් තුන ඇතුළේ තව sub topic මේ කියන්නේ points කතා කරනවා. The applications වගේ order taking නේ. එතකොට මේ applications යටතේ නිකම් පළවෙනියටම දියන්නේ memberships in clubs and programs. දැන් ගොඩක් වෙලාවට clubs programs නෙමෙයි කියන්නේ ඔය මොකේද keels එකේ access දෙන්නේ. keels එකේ access card එකට අපි ඒක ගිය ගමන් මැඩම් මෙන්න මේ කියලා දෙන්නේ නැහැනේ. අපි මොකක් හරි මේ fill කරලා නේද? ඒක ගන්න ඕනනේ. එතකොට ඒක ගන්න විදිහ. එතකොට අපිට ඒකේ points එකතු වුණාම මේවා මේ අපිට අඩු කරගන්න පුළුවන්. සමහරවිට offers හම්බෙනවා. price reductions. එතකොට මේ ඒ order එකක් ඒ කියන්නේ order taking කියලා කියන එකට ඒකත් අයිති වෙනවා. application අපි application එක fill කරලානේ ඒක ගන්න. ඊළඟට it helps to go through to determine whether customers meet basic enrollment enrollments by gathering relevant information. මේක ලියා ගන්නකො මම මේක reading material එකකින් ගත්තා. ඒ කියන්නේ application එකකින් වෙන්නේ අපිට ඒක service firm එක determine කරගන්න පුළුවන් customer හරියට මේ enrollment criteria ටික meet කරාද කියලා. ඒ කියන්නේ ඒවා සම්පූර්ණ කරාද කියලා. ඒ කියන්නේ අවදාළ information ටික gather කරගෙන දැන් Nexus card එකක් ගන්න
සමහර ඊට පොඩි ළමයි ගිහිලා අනේ මේ මටත් නෙක්සස් කාඩ් එකක් දෙන්න කියලා මේ ඉස්කෝලේ යන 6 7 ළමයි කියන නෙක්සස් කාඩ් දෙන්නේ නැහනේ. ID එක නම් ID numbers බලලා එතකොට ඒ අවශ්‍ය ඒ process එකේ කියන්නේ අවශ්‍ය information ටික ඒ information යටතේ යන එකක් නෙමෙයි මේක යාට ඒකෙන් ගනුදෙනු කරන්න ඒකෙන් payment system එකකුත් නෙමෙයි මේ Nexus කාඩ් එක ඒක නිකන් අර membership එකක් හම්බෙනවා යාට ඒ application එක fill කරලා දුන්නාට පස්සේ හටිය නිකන් keys එකේ නිකන් membership එකක් ගියා membership එකක් කියන එකම නෙමෙයි නිකන් මොකක් හරි අර ඒ වගේ දෙයක් නේ කාඩ් හෝල්ඩර් කෙනෙක් කියලා කියපුවාම දැන් ඉතින් ගොඩක් දෙනා ගාව Nexus තියෙන අර ඉස්සරම ඔක ආවම කාලේ පොඩ්ඩක් එහෙම එකක් තිබ්බ නේද? ඒ කියන්නේ ඔක හැමෝම ගාව නෑනේ ඒගොල්ලෝ ගිහිලා කාඩ් එකකින් සමහර වෙලාවට ওই points දාපුවට අඩු කරගන්නවා නිකන් අමුතු මේව එකක් තිබ්බ Nexus කාඩ් එකක් තියෙනකොට අර ඒ වගේ ඕඩ් එකටම තමයි ලින්ක් වෙන්නේ. ඕඩ් එක යා ගන්න බඩු ගන්න උදව් වෙන ඊළඟට subscription services එතකොට මේ වගේ වල ඕඩර්ස් හැමතිස්සෙම දෙන්න ඕනේ නැහැ සබ්ස්ක්‍රිප්ෂන් සර්විසස් වල හැමතිස්සෙම ගිහිලා ඕඩර් එක දෙන්න ඕනේ නැහැ ඒගොල්ලෝ මාසෙට මේවා කරනවා ගොඩක් කියන්නේ මේ සර්විස් එක දෙනවා උදාහරණයක් විදිහට අපේ මේ power supply එක අපි හැමතිස්සෙම ගිහින් කියන්නේ නැහනේ මේ මාසෙට දෙන්න එහෙම කියකී ඒගොල්ලෝ ඇවිල්ලා අපිට බිල ලියලා යනවා එතකොට කිෆන්ඩයි තියෙන්නේ ඒ ගෙවන එක වෙනම් පාර්ට් එකක් ඕඩර් එක ඒගොල්ලෝ දීලා තියෙන විදිහ සබ්ස්ක්‍රිප්ෂන් එකක් ඊළඟට prerequisites based services should eligible to get that financial credits and college enrollments කියන ඒවා prerequisites කියලා කියන්නේ ප්‍රවලිය ඊළඟට නේද දැන් credit එකක් ගන්න financial credit එකක් ලෝන් එකක් ගන්න සමහරවිට මේ අපි ඇප්ලිකේෂන් අපි ෆිල් කරනවානේ ෆිල් කරලා මේ ඒක අර membership එක වගේම තමයි හැමෝටම මේක ගන්න බැහැනේ යම් කිසි වයස් ප්‍රමාණයක් තියෙනවා ඒකේ සපුරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා එතකොට ඒගොල්ලෝ ලෝන් එක දෙන්න කලින් ඒ ඩීටේල්ස් ටික එකතු කර ගන්නවා ඊළඟට ඔය දැන් ඔන්න ඇප්ලිකේෂන් පාර්ට් එකේ ඔය ටික තමයි වෙන්නේ ඊළඟට ඕඩර් එක එන්ටර් කරන විදිය හරිද මේ ඕඩර් ටේකින් එක වෙන විදිහ එකටම කියන්නේ එකටම ඇප්ලිකේෂන් පාර්ට් ඊට පස්සේ තමයි ඔන්න දැන් ඕඩර් එක එන්ට්‍රි කරන විදිහ on site order fulfillment අපේ සයිට් එකකින් ගිහිලා ඕඩර් එක නේව කරන්න පුළුවන් එහෙම නැත්නම් මේල් ටෙලිෆෝන් ඊමේල් වෙබ් ඒ ඕන එක අපිට කෝල් කරලා ගෙන් දැන් හිතන්න මෙහෙම ඉන්න උදාහරණයක් කියලා හිතන්නකෝ මෙහෙම දැන් ඔයා දැන් ඔය ගෑල්ලාමයි එහෙම සැලොන්ස් වලට යනකොට ටිකක් ලොකු සැලොන්ස් වල මේ ලස්සන රිසර්වේෂන් එකක් වගේ කරගන්න ඕනේ එතකොට එක කෝල් කරලා කියන වෙබ්සයිට් ලින්ක් ගොඩක් කරගෙන කෝල් කරලා දැන් ඉතර යන සැලොන් එකක් නම් කෝල් කරලා අහලා ටයිම් එකක් වෙන් කරගෙන යන්න පුළුවන් එතකොට ඒක මට මේල්ස් ඊළඟට සයිට් එකකින් කෙලින්ම සයිට් එකකින් ඒ වැඩේ කරන්න පුළුවන් ඊළඟට ඒක ඕඩර් එන්ට්‍රි දැන් එතකොට සමහරක් ඒවා ඔහොම ඕඩර් එක ගන්න ඒගොල්ලෝ සමහරක් ඒවා ඇප්ලිකේෂන් එක හරහා ඒකයි කියන්නේ දැන් ඔන්න දෙවෙනි එක කතා කරලා තුන්වෙනි එකට තියෙන්නේ reservations and check-ins seats ඊළඟට seats tables rooms hotels වල ගොඩක් වෙලාවට එන්න reservations ඊළඟට vehicle equipment rental අපි ගොඩක් වෙලාවට ලොකු වලට ඔය හදන building constructions වගේ කට්ටිය equipments එහෙම rent කරනවනේ එතකොට ඒව වේලස්සන reserve කරගන්න ඕන professional appointment එකක් අපි දාගන්න ඕන අනිවාර්යෙන් ඒවා කලින් දාන reservations and check-ins වගේ දේවල් තමයි ඔය යටතට එන්නේ එතකොට order taking එකයි ඊට පස්සේ කතා කරනවා billing payment කියලා දෙකක් yes billing payment ඔය තුන පටල ගන්න එපා. ඒ කියන්නේ order take කියලා කියන්නේ ඒගොල්ලෝ order එක ගන්නවනේ. හරි. order එක ගන්න විදි එක්ක reservation එකක් කරනවා.
order එක enter කරනවා. ඒක call එකක් දෙන නැත්නම් site එකේ enter කරලා එහෙම. එහෙම නැත්නම් application through ඔය විදිහට වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙහා පැත්තේ ආයි කියනවා the process of order taking should be polite, fast and accurate. දැන් අපි service provider විදිහට order එක ගන්නකොට දැන් හිතන්නකෝ client අපිට call එකක් දීලා කියනවා කියලා මේ time එකේ මෙහෙම මෙව කරගන්න පුළුවන්ද කියලා මොකක් හරි service එකක්. එතකොට once the customer asks to reserve a seat near the window අපි හිතමු airline service එක යා කියනවා මට මෙහෙම මේ window එක අයිනේ තමයි seat එක ඕන කියලා. හැබැයි එයාට හම්බෙන්න වෙන තැනක් වුණොත් එයාට order taking එක හරියට වෙලා නැති නිසා එතකොට ඒක මාර විදිහට හොඳට manage කරගන්න ඕන අනිවාර්යෙන්ම. සහ fast වෙන්න ඕන. දැන් ඉන්න පොඩ්ඩක් බලන්න මිස් පොඩ්ඩක් line එකේ ඉන්න කියලා ඊට පස්සේ හතර වටේම මේ යවලා එනකොට හරි කියනකොට දැන් එතකොට customer ගේ කාලේ හින්දා fast වෙන්න ඕන polite වෙන්න ඕන. ගොඩාක් වෙලාවට හොඳට customers එක clients එක කතා කරලා සානි වැරදි විදිහට මේ වැඩේ කරන්න ඕන. The service organization easily accessible to customers. ඒ කියන්නේ the service organization easily accessible to customers. Service organization easily accessible කියලා කියන්නේ තේරෙනවනේ අපි customers ලට ගොඩක් වෙලාවට people processing ඒවල තමයි ඕක. ඒ කියන්නේ customers එක engage වෙන්න පුළුවන්. customers ලට ලේසියෙන්ම access කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් call එක අරගෙන head පැයක් හැමතිස්සෙම engage කියලා වැටෙනවා නම් answer කරන්නේ නැත්නම් sites block වෙලා නම් reservations කරගන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඊළඟට money is not the only cost. හරි? Wasted time and unnecessary mental or physical effort are also cost that reduce the value. දැන් අපි ඉස්සරහට කලින් පාඩමකද price පාඩමේදී කතා කරනවා revenue management වල customer කෙනෙක් දැන් මේ order එක place කරන වෙලාවෙත් ඒක fast හැමසෙම accurate polite වෙන්න ඕන කියලා කියන්නේ customers ලා හැමතිස්සෙම ඒ service එකට එයා ගෙවන මුදල විතරක්ම සලකලා බලන්නේ නැහැ. එයාට ඕකට වැය කරන්න වෙන කාලය ශ්‍රමය ඒ වගේම මානසික ප්‍රයත්නයන් හැම එකක්ම එයා සලකලා බලනවා. ඒ හින්දා money is not the only cost. එයා ගෙවන මුදල විතරක් නෙමෙයි හැමතිස්සෙම only cost එක වෙන්නේ. ඒ නිසා අනිත් දේවල් ගැන හිතන්න. ඒතකොට order taking වල අරුඩ කියපු විදිහට service firm එක වැඩ කරන්න ඕන. සහ options ගොඩක් දෙන්න ඕන. දැන් හිතන්න එයා website එක through order එක කරනවා නම් website එක block වෙලා හදාගන්න බැරුව මාසයක් විතර තිබ්බොත් දැන් හින ප්‍රශ්නයක් නේ. එතකොට phone calls ඊළඟට site service outlet එකට ඇවිල්ලා order taking එක ගන්න පුළුවන්. يعني customer ට එන්න කියලා ඊළඟට එහෙම කරදරයි නම් phone calls ඊළඟට mails ඊළඟට Facebook හරහා වෙන්න පුළුවන්. ඔය ඕන විදිහකට يعني options ගොඩක් දෙන තරමට හොඳයි. නැත්නම් මොකක් හරි එකක්ම තියන් යනවා නම් ඒක මොකක් හරි වෙලා කරගන්න බැරුව නැති තව chances miss වෙන්න පුළුවන්. එතකොට මේ order taking එක හරි වැදගත්. ඒක තේරෙනවනේ අර මේ අපි කතා කරන facilitating service එකක් කියලා. එතකොට ඒ විදිහ තමයි අපි තියන්නේ. ටිකක් පැටලෙනවා වගේ දැන් මොන මේ එකයි ඊළඟට කතා කරන දෙකෙන් දැන් පොඩ්ඩක් පරිස්සමට අහගන්න billing. ඊළඟට bill කරන එක දී වෙන්නේ ඊළඟ එක කවදී customer deserve clear accurate and intangible bills and statements. ගොඩක් වෙලාවට දැන් අපි රෙස්ටෝරන්ට් එකකින් කාලේ ඉරනවට පස්සේ අපිට බිලක් ගෙනත් දෙනවනේ. දැන් බලන්න ওই බිල ගෙනත් දෙන්නේ අපි කොලේක ලියනවද මම මෙච්චර මම පීසා ලොකු එකක් ගත්තා ඊළඟට කෝක් බෝටල් දෙකක් ගත්තා කීකී එහෙම ලියනවද? අපි ලියලා මේක තමයි මගේ ගාන කියලා අපි දෙන්නේ නැහනේ. එයාල්නේ අපිට ගෙනත් දෙන හොඳට බලා ගන්නකො බිලින් වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා සර්විස් ප්‍රොවයිඩර් තමයි අපිට ගෙනත් දෙන්නේ. හොඳට බලාගන්න ඒක තමයි වෙනස් වෙන්නේ. එතකොට බිලින් එක අනිවාර්යයෙන්ම ක්ලියර් වෙන්න ඕන. දැන් අපිට සර්විස් ප්‍රොවයිඩර් අපිට ඔයාගේ බිල් එක මෙච්චරයි කියලා දුන්නාට පස්සේ ඒකේ තියෙන දේවල් අපිට තේරෙන්නේ නැත්නම් ඒක නිකන් අකුරු සමහර වෙලාවට වෙලා වගේ නම් එක උඩ එක print වෙලා නම් එන කචල් ඒ හින්දා බිලින් එක අනිවාර්යයෙන්ම මේ බිල් එක හොඳට ක්ලියර් වෙන්න ඕන. ගොඩක් වෙලාවට දැන් customers ලා කැමති intangible bills and statements වලට ඔයාලට mail bill එක mail එකට එන්න පුළුවන්. නැත්නම් මොකක් හරි app එකක් තියෙනවනේ ඒකට එන්න පුළුවන්.
ඒ වගේ intangible දේවල් වලට customers ලා කැමති. Bills and account statements are important documents to customers. හරි ඒක අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට bill එකක් දෙන්න නැතුව සර් ඔයාගේ ගාණ මෙච්චරයි කියලා කිව්වොත් එහෙම විශ්වාස කරන්නේ නැහැ නේ customers ලා. ඔන්න අල්ලපු ගෙදර කඩෙන් බඩු ගන්නවා වගේ services වල එහෙම කරන්න බෑ bill එකක්. අනිවාර්යයෙන්ම ඕන ඒක හරිම වැදගත්. Be clear and informative. අනිවාර්යයෙන්ම එකින් එක වෙන වෙනම කොච්චර quantity එකකින්ද ඔයාට අපි visa හට් එකකට ගියත් ඒක ඒකේ හම්බුන සර්විස් එක මේ හරියට දාන්න ළඟට අපි හොටෙල් එකකට ගියත් අපි ඒකේ පාවිච්චි කරපු දේවල් ඒව වෙන වෙනම රූම්ස් වලට ඒක ගන්න වෙන වෙනම තියෙන්න ඕන. ඊළඟට inaccurate, illegible or incomplete bills disappoint customers. හරි customers disappoint වෙනවා යාළුවට වැරදිලා වගේ මොකක් හරි වැරදි දාලා ගාන වැඩි වෙලා આવොත් customers අනිවාර්යෙන් disappoint වෙනවානේ. හරි ඒ හින්දා ඒවා කරනකොට හරිම පරිස්සමින් also be timely. නම් ගොඩක් වෙලාවට තුන කියනවානේ be clear and informative කියලා ගොඩක් ගන්න හිතන්නකො private hospital එකක බිලක් ගත්තොත් ඒක දිහා බලපුවම customers වලට හිතා ගන්න බැහැනේ ආව patients වලට මේ දෙයනේ මට මෙච්චර මේ charge කරලාද මෙහෙමත් මේවට charge කරනවද කියලා ඒක කියවලා තේරුම් ගන්නත් බෑ සමහර ඒවා ඒ සමහර දොස්තරලාගේ තියෙන position වලින් යාළුට ගෙවන ගණන් ඊළඟට එක දන්නේ නැති වචන ඉංග්‍රීසි වචනයි මේ හින්දා හරිම complex hospital එකේ බිලක්. එතකොට ගොඩක් වෙලාවට customers ලා ඒ වෙලාවටත් disappoint වෙනවා අනිවාර්යෙන් මේ private hospital වල bill දැක්කහම. ඒ නිසා මේ ඕක අනිවාර්යයෙන්ම proper manner එකකින් හදන්න ඕන. timely වෙන්නත් ඕන. ඊට පස්සේ තියෙනවා billing එක වෙන්න පුළුවන් එක ආකාර. එකක් periodic statements of account activity statement එකකින් වෙන්න පුළුවන්. ඊළඟට invoice for individual transaction එකකින් එකට අපිට bill හම්බෙන්න පුළුවන්. ඊළඟට verbal statements of amount due එහෙම නැත්නම් verbal statement එකක් වෙන්නත් පුළුවන්. ඔයාලා මෙච්චර ගාණක් ගෙවන්න තියෙනවා කියලා මේ දැන් හිතන්නකො මෙහෙම. ඔගොල්ලෝ උදාහරණයක් තමයි මේ අපි හැමදාම යන සැලොන් එක කියලා හිතන්නකො. අපි හැමදාම යන සැලොන් එකකින් අපිට බිලක් ලියලා දෙනවද? ඔයාගේ කොණ්ඩේ කපන්න මෙච්චරයි, ඔයාගේ ෆේෂියල් එකට මෙච්චරයි කියලා බිලක් කියලා දෙනවද කවදාවත්? අපි හැමදාම යන සැලොන් එක නෑනේ. ඒක එයා කියනවා ඔයාගේ ගාණ මෙච්චරයි, මේකට මෙච්චරයි, මෙහෙම කියලා කියන. ඒතකොට ඒක verbal statement එකක්. අපිට ගෙවන්න තියෙන ගාණ. ඊළඟට self billing. self billing එක ලංකාවේ වගේ රටකින් හරි අමාරු වැඩක්. ඒ කියන්නේ කස්ටමර්ම බිල ජෙනරේට් කරගන්නවා computed by customer. දැන් හැබැයි මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම service provider මේකේ accuracy එක check කරන්න ඕන. එහෙම නැත්නම් ඉතින් හිතා ගන්නකො ලංකාව වගේ රටක අනිවාර්යයෙන්ම මේ self billing එකකදී එහෙම දෙයක් කරනවා නම් service provider එකේ accuracy එක check කරන්න ඕන. ඊළඟට machine display of amount due machine එකේ enter කරලා එහා පැත්තේ customer ඉන්න පැත්තට පෙන්වන්න පුළුවන් මේක තමයි amount එක කියලා. එතකොට සමහර මේ මොකද අනේ sorry මේ අපේ මල්ලි කෑ ගහනවා. මොකද්ද මම හිටියේ machine display මොනද සමහර service firms වල outlets වල retailing shops වල හිතන්නකො retailing කරන කට්ටිය ඇතිකොල service එකක් නෙක් කරා විදිහක මේ ඒගොල්ලෝගේ බිලක් දෙනවා මේ printer එකක් දෙනවට අමතරව අර යාළගේ machine එකේ amount එක customer ඉන්න පැත්තට හරවලා තියෙනවා. එතකොට ඒකෙනුත් අපිට බලා ගන්න පුළුවන්. බිලක් දෙකම use කරන කට්ටිය ඉන්නවා. එතකොට ඕක තමයි billing. හොඳට මතක තියාගන්න මේකේ bill එක generate කරන්නේ service provider. එතකොට මේ payment එක ඊළඟ facilitating service එක payment එක වෙන්නේ කාගේ පැත්තෙන්ද? අපිනේ ගෙවන්නේ. payment එක වෙන්නේ customer ගේ පැත්තෙන්. pay the amount. එයා තමයි එවන්නේ. ඊළඟට මේක කියනවා customers may pay fast and more cheerfully if you make transactions simple and convenient for them. අපිට ටක් ගාලා ගෙවන්න පුළුවන් වෙන විදිහට ඒක ඇදලා තියනවා නම් අපි කැමතියි. හරි. Customers expect ease and convenience of payment. දැන් අර
උදාහරණයක් විදිහට කියනනම් අර එක සැරයක් ටීවී එකේ ඇඩ් එකක් ගියා නේද මේ මට මතක නැහැ ඒක මොකේද කියලා. එක රීටේල් ෂොප් එකක කවුරු හරි මේ ඒ කස්ටමර් ඇවිල්ලා අහනවා නේද 5000ක් ලොකුද මාරු තියෙනවා මට මතක නැහැ හරියට මම නිකන් කතාව කියන්න 5000 මාරු නැති කියලා අහපුවම කැෂියර් එකේ ඉන්න කෙනා නෑනේ මිස් කෙනෙක් ඊට වඩා අඩු ගාණක් එල මාරු තියනවාද කියලා අහපුවම මේ ඒත් නැහනේ කියලා අහනවා. එහෙනම් මේ කාඩ් එකකින් පේමන්ට් එක කරන්න අහපුවාම මේ කාඩ් පේමන්ට් කරන්නේ නැහනේ කියලා කිව්වොත් කො දෙන්න කියලා මේවා ටික ඉල්ලගෙන අර එයාගේ බෑග් එක මොනවාද වඩුගත්ත බෑග් එකත් එතන තියලා යනවා. අර ඒ වගේ කස්ටමර්ට එපා වෙන්න හොඳ නැහැ. කියන්නේ ෆැසිලිටිස් on options දෙන්න ඕන. පේමන්ට් ඔප්ෂන්ස් සමහර අය හරි කැමති කාඩ්ස් වලින් ගෙවන්න, සමහර අය කාඩ් වලින් ගෙවන්න කැමතිම නැහැ. කාඩ් කීපුවම බයයි. ඒම කස්ටමර්ස් ලා තියෙන. එතකොට ඒ වගේ දැන් හිතන්න ෆර්ම් එකක්, සර්විස් ෆර්ම් එකක් අපි මේ ටෙක්නොලොජි එකත් එක්කමයි යන්නේ. අපි ට්‍රැඩිෂනල් මෙතඩ් පාවිච්චි කරන්නේ නැහැ කියලා මොනවාද කාඩ් කියන්නේ කාඩ් වලින් විතරයිම පේමන්ට් කරන්න දෙන්නේ කියලා කිව්වොත් ඉතින් කස්ටමර්ස් ලා කැමති නැහැ. දැන් අපේ අම්මලා එහෙම කාඩ් වලින් පේමන්ට් කරන්න කිව්වොත් ඉතින් එහෙම යන්නේ නැහැනේ. ඒ නිසා මේගොල්ලෝ පාවිච්චි කරන්න නැති නිසා ඒ නිසා මේ පේමන්ට් එක ඒ කස්ටමර්ට පහසු වෙන්න ඕන. ඒක කස්ටමර්ට පහසු වෙන්න ඕන කියලා අපිට පහසු වුණාට කාඩ් වලින් පේ කරන කෙනෙක්ට තව කෙනෙක්ට කෑෂ් දෙන එක පහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කස්ටමර්ට ගැලපෙන විදිහට ඒක හදන්න ඕන. provide more payment options අර මම කිව්වා වගේ එකක්ම නෙමෙයි payment options ගොඩක් දෙන්න. කියන්නේ Visa card විතරයි මම මේ accept කරන්න කියලා කිව්වොත් debit card එතකොට American Express තියෙන කට්ටිය Mastercard තියෙන කට්ටියට මාර වැඩක් වෙන හින්දා ඒවත් range එක තියාගෙන broad range එක තියාගෙන options ගොඩක් දෙන්න ඕන. ඊට පස්සේ customers may pay fast and more cheerfully ඒකම තමයි කියන්නේ self service මේ insert card cash or token into machine electronic fund transfers තියෙන්න පුළුවන් mail a check enter credit card number online අපි හිතන්න අපි තරාස් එකේ සර්විස් එක ගන්නකොට අපිට ඔන්ලයින් මේවා ගන්න පුළුවන්. එතකොට කාඩ් නම්බර් එක දෙන්නයි තියෙන ටග් ගාලා ඒගොල්ලෝ ඩිඩක්ට් කරගන්නවා. self services payment වල තියෙන. ඊළඟ direct to pay or intermediate directlyම pay ඊට. අපි මේ දෙනවා. සල්ලි වලින් දෙනවා cash එක නැත්නම් check එකක් ලියලා දෙන්න පුළුවන්. credit card debit card පාවිච්චි කරන්න එකක් දෙන්න පුළුවන්. mobile payment එකක් කරන්න පුළුවන්. වගේ ගොඩාක් තියෙන සමහරව QR code එක scan කරන විතරයි මේව වෙනවා කියලා අර දැක්ක නේද මේ ළඟදී ආවේ මේ block and ඊළඟගේ වීඩියෝ එක. ඒ වගේ payments මේ ඕනතරම් මේ methods අපි options service firm එකක් විදිහට customers ලාට දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ හරිම සතුටින් එතකොට යාගේ overall experience එකත් හොඳයි. service delivery එක payment එකත් හරිම ලේසි. බිලත් හොඳටම තිබ්බා කලින්. ඒ විදිහට එතකොට දැන් බැරි වෙලාවක හිතන්නකෝ කස්ටමර්ට පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්න වෙලාවක දැන් එයා පේ කරන්න ආවට පස්සේ අනේ සර් මේ කාඩ් පේමන්ට්ස් නැහැනේ අපේ කිව්වොත් තවත් අද වෙන්න පුළුවන්. ඒ හින්දා අර පොඩි දේත් හරි වැදගත් වෙනවා. ඒව ගැනත් හිතන්න ඕන. ඊළඟ එක කන්සල්ටේෂන්. දැන් මේ කන්සල්ටේෂන් එක කියලා කියන්නේ facilitating service එකක් නෙමෙයි. ඒක enhancing element එකක්. consultation enhancing element එකක්. අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. Value can be added to goods and services by offering advice and consultation tailored to each customer's needs and situation. ගොඩාක් අපි services firm වලින් බලාපොරොත්තු වෙනවා advisors. අපේ තියෙන මාකට් ප්‍රශ්නයකට යාළගේ core service එකකින් අපිට benefits හම්බ වෙනවට වඩා වැඩියෙන් අපි ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. consultations බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට customers ලගේ individual problems ඒවට address කරන්න පුළුවන් වෙන තරමට එයාලා satisfy කරන්න පුළුවන්. දැන් මොකක් හරි customer කෙනෙක් අපේ මොකක් හරි ඇවිල්ලා අහපුවාම අපි හිර වෙනවා නම් ඒක කියාගන්න ඒ වගේ ප්‍රශ්නයක් කලින් ඇවිල්ලා නැහැනේ අපිට කියලා අර එහෙම නෙමෙයි. ඒ හින්දා මේ ඒ හැම aspect එකක් ගැනම හිතන්න ඕන. consultation involves more than providing information. මේක information provide කරන එක නෙමෙයි.
හරි ඉන්ෆර්මේෂන් කියන්නේ ඒක අපි බෙලින් කලින්ම ප්‍රීඩිටර්මයින් මෙන්න මේ දේවල් කස්ටමර්ට දෙන්නේ. මෙන්න මේක මේවට ගැන යාගේ සර්විස් ෆර්ම් එකට එන්නත් කලින් ඉඳන් එයා හොයලා බලනවානේ. ඒතකොට ඉන්ෆර්මේෂන් ඒතකොට ප්‍රීඩිටර්මයින් ගොඩක් වෙලාවට මෙන්න මේ ටික දේවල් තමයි දෙන්නේ. some form එහෙනම් මේක මේ ඉන්ෆර්මේෂන් නෙමෙයි. consultation කියන්නේ ඉන්ෆර්මේෂන් නෙමෙයි. some form of dialogue to probe customer requirements and then develop a tailored solution. අපි advice එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. අපි සැලොන් එකකට යනවා කියලා හිතන්න. සැලොන් එකකට යන්නේ කොණ්ඩේ කපන්න. කොණ්ඩේ කපන්න ගිය වෙලාවේ අපි නිකන් දැන් ගොඩක් වෙලාවට ගියාම ඊට පස්සේ අහනවා දැන් මෙහෙම හිතන්නකො නිකන් මගේ මූණේ ගෙඩි වැඩි දැන් මම මොන වගේ ට්‍රීට්මන්ට් එකක්ද කරන්න ඕන කියලා. ඒක සල්ලි ගෙවනවාද එයා? එයා කියනවා හරි ඔයාගේ කොණ්ඩේ කපන්න මෙච්චරයි මන් දුන්නේ ඇඩ්වයිස් එක මෙච්චරයි කියලා එහෙම ගන්නෙ නෑනේ. ඒ නිසා ඒ වගේ ඇඩ්වයිස් එකක් කස්ටමර් කෙනෙක් ආවම එයා කැමති. ඔයාගේ ස්කින් ටයිප් එක මේකයි. එහෙනම් මේ ඔයාලට මේ වගේ ට්‍රීට්මන්ට් එකකට යන්න ගියොත් හොඳයි. ඔයාගේ ගෙදරදී මේ වගේ දේවල් කරන්න කියලා අර සැලොන් එකේ කෙනා කියනවානේ. අර ඒ ඇඩ්වයිසස් කස්ටමර්ට හරි වැදගත්. එයාලා ඒක සැටිස්ෆයි වෙනවා. එතන පර්සනල් කවුන්සලින් වෙන්න පුළුවන්. tutoring, training in productive use සමහර වෙලාවට අපි නිකන් හිතමු කියලා. එතකොට අලුතෙන් යන කස්ටමර් ගේ ලැප්ටොප් එක දාලා ගෙදර ඉවති මේ මිනිස්සු සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන් ඒක යූස් කරන්න. එතකොට ඒ වගේ වෙලාවට කස්ටමර්ට ඔෆිස් එක කියලා දෙනවා මේක මේ විදිහට කරන්න ඔයා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්නවා නම් මෙහෙම හරි ඔයාට මේ මොකක් හරි පේමන්ට් එකක් බිල් එකක් ගෙවනවා නම් මේ විදිහට ඒ වගේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න හැටි කියලා දෙනවා. ඒක ට්‍රේනින් එකක්. මැනේජ්මන්ට් කන්සල්ටන්සි වෙන්න පුළුවන්. හරි මැනේජ්මන්ට් එක සමහරවිට ලෝන් එකක් ගන්න යනකොට ලෝන් එකක එකක් ගත්තොත් හොඳයිද කියලා ඒ වගේ තොරතුරු දැනගන්න පුළුවන්. පර්සනල් කවුන්සලින් වලට ගොඩක් වෙලාවට ඔය ඉන්ෂුරන්ස් කම්පැනිස් ඕක කරනවා. ඔයාලා එක පොඩක් කතා කරන්න ගියොත් මේ ඉන්ෆර්මේෂන් ඕනටත් වැඩි ඉන්ෆර්මේෂන් මේ කන්සල්ටේෂන් එක ඕනටත් වැඩි කරනවා නේ. හින්දා මේ ඔයාලට තියෙන බෙනිෆිට්ස් මෙහෙමයි කීකේ කතා කරන්න ගන්නවා. හින්දා මේක ඉන්ෆර්මේෂන් නෙමෙයි. එතකොට අපි දන්නේ නැහැනේ අපේ සැලොන් එකට අද එන මිනිස්සු අපේ මොනම හයිද කියලා. ඒ නිසා ඉන්ෆර්මේෂන් දෙන්න විදිහට එහෙම මේව එකක් නැහැ. ඔය අපි කතා කරලා ප්‍රයිසින් මයින්ඩර්ස් වෝර්නින්ග්ස් අනම්මන ඩොකියුමන්ටේෂන් කලින් හදලා ඇඩ්ජස්ට් කරන් තියෙන. මේවා නෙමෙයි. හැබැයි සර්විස් එකේ ගොඩක් වෙලාවට කස්ටමර්ස් එක්ක වැඩ කරන ට්‍රාන්ස්ටේජ් ඔෆිසර්ස්ලාට අනිවාර්යෙන් මේක තියෙන්න ඕන. ගොඩක් අය පීපල් ප්‍රොසෙස් කස්ටමර් වගේම ඒ ඉන්න ෆ්‍රන්ට් ඔෆිසර්ස්. ඒ නිසා කන්සල්ටේෂන් එක වැදගත්. ඒක වැදගත් වෙන්නේ අර කලින් කව වගේ මේ හැම සප්ලිමෙන්ටරි සර්විස් පෙටල් එකක්ම ඒක නේචර් එක සර්විස් එකේ නේචර් එක කෝ ප්‍රොඩක්ට් එකේ නේචර් එක යා පොසිෂන් එක යන විදිහත් එක්ක ගලපලා තමයි හදාගන්නේ. හරි එතකොට ඒක එච්චරයි. ඊළඟට අපි යමු හොස්පිටැලිටි ඊළඟ එක. එතකොට ගොඩක් වෙලාවට ආසියාතික රටක් රටවල් ගත්තාට පස්සේ මේ හොස්පිටැලිටි කියන එක ගොඩක් ලොකුවට තියෙන දෙයක් නේ. Customers who invest time and effort in visiting a business and using its services deserve to be treated as welcome guests. ඒ වගේම අපි සල්ලි දීලා ගෙවලා කාලය අපේ ශ්‍රමය මේකම කැප කරගෙන එනවා. එතකොට ඒ සර්විස් එක පාවිච්චි කරනවා. එතකොට එකෙදි අපිට අර හොඳට අර අමුත්තන්ට අර අපි ඔගේ හොස්පිටැලිටි කියලා කියන්නේ ආගන්තුක සත්කාරනේ. අන්න ඒක හොඳටම තියෙන්න ඕන. එතකොට ඒක ජෙනුයින්ලි කරන්න ඕන. නිකම් බොරු ආටෝපයක්ම වාගෙන. එතකොට අර මොකක් හරි හිතනකො කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ෆ්‍රන්ට් ස්ටේජ් ඉන්න කෙනෙක් හොස්පිටැලිටි එක දෙනකොට මේ ඒක නිකන් අර කරන්න ඕනෑවට කරලා තින් ඒක අර ඒකේ තියෙන කිසි වැලියු එකක් නැහැ. ඔය කරන්නම් වාලේ කරනවා. එහෙම නෙමෙයි. මේක ජෙනුයින්ලි එන්න ඕන. ඒක නිකන් ඕගනයිසේෂන් එකේ කල්චර් එකක් වගේ. මේක නිකන් කස්ටමර් හොඳට ට්‍රීට් කරන්න යා ගෙස් කෙනෙක් විදිහට ආදරෙන් පිළි අරගෙන අපේ සර්විස් මේ
outlet එකට එහෙනම් මේ එක අනිවාර්යයෙන්ම genuinely වෙන්න ඕන. උදාහරණයක් විදිහට truly hospitable behavior is motivated by genuine needs to please and care of others. genuine කතාව. ඊළඟට අපිට මේකට ගන්න පුළුවන් දැන් මේක කෙනෙක් දෙන්න පුළුවන් ආගන්තුක සත්කාරනේ. එතකොට කස්ටමර් සර්විස් අවුට්ලට් එකට ආවට පස්සේ නේද කියලා. එහෙම නැහැ. කස්ටමර් සර්විස් අවුට්ලට් එකට එන්න කලින් එයා සමහරවිට කෝල් කරන වෙලාවෙදී සමහරවිට එයා මේ හොස්පිටැලිටි එකක් හරියට උනේ නැති වුණොත් එයා ඩිසපොයින්ට් වෙන්න පුළුවන්. ඒක කස්ටමර්ස් එක එක ටයිප් නේ. එතකොට අපිට හැමෝගෙම එකම විදියට බලාපොරොත්තු වෙන්න බෑ. හින්දා හැමතිස්සෙම ඒ අපි කස්ටමර් එක ඇති කරගන්න හැම ටච් පොයින්ට් එකක හැම යාව ෆෝන් කෝල් එකකින් පවා හම්බෙන හැම අවස්ථාවකම මේ එයාව සැටිස්ෆයි කරන්න ඕන. එහෙම නැති වුණොත් එයා එතනින්ම සමහරවිට ඩිසපොයින්ට් වෙලා එයා ඕඩර් එක දාන්නේ නැතිව ඉන්න පුළුවන්. එතකොට ෆෝන් කෝල් එකකදී හෝ වේවා එයා සර්විස් එන්කවුන්ට් එකට ආවට පස්සේ ඒ අවස්ථාවට ආවට පස්සේ හෝ වේවා කස්ටමර් එක හොඳ විදිහට අර කෝටියස් වර්ඩ්ස් කියලා අපි කියන්නේ ඒවා කස්ටමර්ගේ නීඩ් එක හරියට තේරුම් අරගෙන කතා කරන උදාහරණයක් විදිහට කියන්න දැන් අපි මේක මාත් එක්ස්පීරියන්ස් කරා දැන් අපි පීබල්ස් බැංක් එකට එහෙම කතා කරලා මොකක් හරි මේ දෙයක් ඇහුවොත් මේ නිකන් මියා පොල්ලෙන් ගහන්න ඕකේ කතා කරන්න එපා වෙනවා. ඒකට account එකත් අයින් කර ගන්න තරම් හිතනවා සමහරවිට දැන් අපිට නින්දා අයින් කරන්න බෑ. මම වීඩියෝට කිව්වේ මොනවාද මේ මිනිස්සු කතා කරන්නේ නිකන් මේ නිකන් පොල්ලෙන් ගහනවා වගේ කතා කරන්නේ. ඒකට එපා වෙනවනේ අපිට නිකන් කස්ටමර්ස්ලා ඩිසපොයින්ට් වෙනවා දැන්. ඒ වගේ එහෙම නෙමෙයි නේද ප්‍රයිවට් බැංක් එකකට කතා කරාම මේගොල්ලෝ මාර විදිහට ටෙලිෆෝන් කෝල් එකකදී පවා මිනිස්සුන්ට අර ගරු කරලා ඒ අපි අවශ්‍ය ප්‍රශ්න හොඳට අහලා ඒකට හොඳ ක්ලැරිෆිකේෂන් එකක් දීලා මේ ඔකේ අරගොල්ලන්ට කතා කරලා මේ අද මේ බැංක් එක ඇරලාද මේ කොරෝනා අනේ අද වහලා කියලා ෆෝන් එක තිබ්බා මම බැලුවා මොකද කියලා ඉන්න හරි වැදගත් ෆෝන් කෝල් එකකදී පවා මෙයා ගෙදර ප්‍රශ්න එක්ක එනවා වෙන්න පුළුවන් අර මතකනේ තියටර් ෆිල්ම් අපි කතා කරා ඒ හින්දා මේ එයාගේ රෝල් එක හරියට කරන්න ඕන මූඩ් තියරි එහෙම කතා කරන්නේ ඔය හැම එකක්ම මෙතනට මේවටත් ඉතින් ගැලපෙනවා ඊළඟට මේ හොස්පිටැලිටි කියන එකට ඉන්ක්ලූඩ් වෙනවා බ්‍රීත් කරන ඒවා good morning කියන ඒවා හරියට ලස්සනට කත් එක්කම ලස්සනට තියලා ඊළඟට food and beverages දෙන එක නෙමෙයි වෙන්න පුළුවන් මේ සර්විස් මේ වගේ මේන්ම තේ ඒ වුණාට මේ ඒකත් කරන දැන් අපි හිතමු බැංක් එකකට ගියාට පස්සේ හොට් වෝටර් තියෙනවා ඊළඟට කෝල්ඩ් වෝටර් තියෙනවා ඒ ලියුකෝම් තියෙනවා ඒ ඕන එකක් අපිට ගන්න පුළුවන් එතකොට ඒව හොස්පිටැලිටි වතුර පොදක් දැන් මනුස්සයෙක් ලොකු වෙලාවක් වැඩක් කර ගන්නාට පස්සේ ආයතන ඉන්නවනේ ඒව හොස්පිටැලිටි දැන් ටොයිලට්ස් ඇන්ඩ් වොෂ්රූම්ස් තියෙනවා ඊළඟට waiting areas weather protection දැන් අපි හිත මේ වගේ අපේ රස්නේ කාලෙට AC එකක් ඇත්තද සමහරලාවට අපි නිකනොත් ඔය කීල්ස් අපි කොහොමද නිකන් ගිහලා නිකන් වටයක් දානවා AC කියන හින්දා ඒ හින්දා මේ ඒ weather protections කියනවන සමහරලාවට දැන් කස්ටමර් වැඩ කරගන්න දැන් අපි යාළුවෙක් එක්ක වැඩක් කරගන්න යනවා කියලා හිතන්න අපි ඉඳගෙන එතන තියෙන මොන හරි පත්තරයක් මොකක් හරි මැගසින් එකක් මොන හරි කියවගෙන යාළුවෝ වැඩේ කරන්නේ. ඒකට ඒ වගේ දේවල් වැදගත්. ඒ හොඳ ඉම්ප්‍රෙෂන් එකක් සර්විස් ෆර්ම් එක ගැන ඇති කරගන්න. ට්‍රාන්ස්පෝර්ට් සිකියුරිටි එක අනිවාර්යෙන් හොස්පිටැලිටි. මේ සිකියුරිටි ෆැසිලිටිස් දෙන එක. ගොඩක් කරාට ඔය හයි එන්ඩ් මේ හොස්පිටල්ස් වල හොස්පිටැලිටි සර්විස් එක හොඳටම දෙනවා. නිකන් හරියට මේ 5 star hotel එක හිටියා වගේ. ඒ නිසා ඒගොල්ලෝ හදලා තියෙන්නේ මේ වගේම ගානක් තැනකට මේක වෙනම කතාව කොහොම හරි හොස්පිටැලිටි කියන එක හරියම වැදගත්. ඒ පැටල් එකත් අපි දැන් මේ කතා කරන enhancing services හදා. ඒක හරි වෙලා මම අමතරව ලියාගෙන තියෙන ටිකක් කිව්වා. අපි යමු ඊළඟ පැටල් එකට safe keeping. මේකෙදී caring of possessions customer bring with them මේ safe keeping එක දෙන්නේ customer ගේ belongings වලට හරි caring for possessions customer bring
දිස්සේ යාලත් එක්ක අරන් එන එයාගේ belongings වලට සමහර කස්ටමර්ස්ලා ඉන්නවා මේ එහෙම සේෆ් කීපින් හරියට වෙන්න තැන් වලට යන්නේ නැහැ. යාගේ පාකින් ෆැසිලිටිස් තියෙනවා නම් චයිල්ඩ් කෙයා පෙට් කෙයා සමහර හොටෙල්ස් වල එනින් බල්ලොත් එහෙම උස්සගෙන අර ඒ වගේ ඒවා බලනවා. ඒතකොට චයිල්ඩ් කෙයා පෙට් කෙයා පාකින් ෆැසිලිටිස් කෝඩ් රූම්ස් ඊළඟට බැගේජ් හැන්ඩලින් ස්ටෝපේස් සමහර කස්ටමර්ස්ලා ඔය සේෆ් ඩිපොසිට් බොක්සස් පවා ඔය හොටෙල්ස් වල තියෙනවලු. එතකොට ඔය හැම එකක්ම මේ හරි වැදගත්. additional safe keeping services තමයි මේක මම ගොඩක් කියන්නේ ලේසි නිසා. Additional safekeeping services තමයි මේ caring for goods purchased or rented by customers, packaging, pickup, transportation and delivery. අපි හිතමු මේ අපි කොයකින් අපි මෙට්‍රස් එකක් ගන්නවා කියලා. එතකොට ඒක අපිට ට්‍රාන්ස්පෝර්ට් කරලාම ඒක පරිස්සමට එයාලගෙන් වාහනයකින් අපිට ට්‍රාන්ස්පෝර්ට් කරලාම දෙනවා. මේ caring for goods purchased. එයා කස්ටමර් ගත්ත good එකකටනේ. එතකොට ඒක මේ ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා. හරි sorry පොඩක් මේ වුණා. Industry cleaning, refueling, prevention, maintenance, repair and renovation. ඔය හැම එකක්ම යන්නේ safe keeping වලට. මොකද හොඳට බලන්න හැම එකක්ම කරන්නේ මේ safe deposit boxes. sorry කලින් කියන්නේ මම අනිත් එක වෙන්නේ. අනිත් එකද කියන්නේ? අනිත් එකට යන්කෝ කවට. මේ ඔය හැම එකක්ම තේරෙනවනේ කස්ටමර්ගේ belonging එකට. යාගේ possession එකකට තමයි ඔය service එක දෙන්නේ. එතකොට ඒක පැටලෙන එකක් නැහැ hospitality එකත් එක්ක. ඊළඟට මේ exceptions. බලමු exceptions කියන්නේ මොකක්ද කියලා. අන්තිම petal එක facilitating enhancing service වල exceptions involve supplementary services that fall outside the routine of normal service delivery. අපි දැන් මෙච්චරලා normal service delivery එකෙන් එළියට ගියපු outside routine එක. එළියට ගියපු service delivery එකක්. කියන්නේ exceptions involve supplementary services. supplementary service එකක්ම තමයි. ඒක පැහැදිලිනේ that fall outside the routine. අපි normal කරා යන එකේ outside. එතකොට special requirement in advance of service delivery. මොන හරි special requirements මොන හරි තියෙනවද? ඒවත් දැන් හිතන්නකෝ differently abled අයට තියෙන මොන හරි needs ඒගොල්ලෝ හැමදාම ඉන්නේ නැහනේ. ඉතලා හිටලා එන්න පුළුවන්. එතකොට එයාලට මොන හරි medical facilities මොන හරි එහෙම එක්කෙනෙක් පොඩක් management එකට request කරොත් මට පොඩ්ඩක් මෙන්න මේ tablet එක මේ බෙහෙත මෙයාට හොයාගන්න පුළුවන් කියලා ටක් ගාලා එහෙම හොයාගන්න පහසුකම් දෙන්න පුළුවන්. ඊළඟ මුස්ලිම් කට්ටියක් ආවොත් යාළුවා ෆ්‍රයිඩේ වගේ ආවොත් එතකොට යාළුවගේ religious observances වලට මේ පහසුකම් දෙන්න පුළුවන්. ඊළඟට complaints අනිවාර්යයෙන් මේ complaint suggestions යන්නේ ඔය මේ exceptions වලට normal routine එකෙන් එළියට. එතකොට ඒ වගේ ඒවට දෙන්න ඕනේ. දැන් customer කෙනෙක් එයා delighted නම් එයා මොන හරි feedback එකක් දාලා එහෙම නැත්නම් මොන හරි දුර්වලතනක් තිබ්බොත් complaint එකක් කරලා යයි. suggestions මොන හරි දෙයි. ඒවත් වැදගත්. ඊළඟට problem solving උත් යන්නේ ඔතනට. warranties and guarantees exceptions වලට warranties and guarantees ඊළඟට resolving difficulties that arise from using the product මොකක් හරි service product එක use කරනකොට මොකක් හරි ඇතිවෙච්ච ප්‍රශ්නයකට solution දෙනවා වෙන්න පුළුවන්. resolving difficulties caused by accident service failures should react according to situation. High service failures solutions then when see customers who have suffered an accident or medical emergency service firm එකට ඇවිල්ලා මොකක් හරි අනතුරක් වුණා කියලා එතකොට ඒ වගේ customer කෙනෙක්ට emergency medical treatments මොන හරි දෙන්න ඒ වගේවත් ඔය exceptions තමයි යන්නේ. Restitution, refunds and compensation, free repair and defective goods. ඒත් අර වගේම තමයි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපහු රිෆන්ඩ් කරන්න උනොත්
අපෝ සල්ලි අපහු ගෙවන්න ඊළඟට ඒක වෙනුවට ඒ රිපෙයාර් එක ෆ්‍රී කරලා දෙන්න. හරිද? අපි හිතමු අපි අපේ ලැප් එක අරගෙන යනවා ගිහින් හදන්න ගිහිල්ලා අපි ලොකු ගාණක් දීලා ලැප් එක හදාගෙන යනවා කියමුකෝ. හදලා ඉවරනාට පස්සේ ඔන්න පහුවෙන්ද ආපහු කැඩෙනවා. ඊට පස්සේ අරයා කම්ප්ලේන් කරනවා මේක මේ කරන්න බැහැනේ මේ ඊයේ මෙච්චර ගාණක් දීලා හදාගෙන ආවි කියලා කස්ටමර්. ඒකට ඒ වගේ නිකන් අර ඇග්‍රෙසිව් වේගෙන යනකොට ටක් ගාලා කියනවා නෑ අපි ඔයාලට රිෆන්ඩ් කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ආපහු මේක ෆ්‍රී හදලා දෙන්න කිසිම charge එකක් ගන්න නැතුව කියලා. එතකොට අර ඒ වගේ දේවල් අයිති වෙන්නේ exceptions වලට. ඒකට මේක අනිවාර්යයෙන් situation to situation වෙනස් වෙනවා. එතකොට ඒ අනුව react කරන්න service provider දැනගන්න ඕන. එයාගේ සමහරට එයාගේ role එකේ සමහර විට මේ දේවල් කියලා කලින් determine කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒ එන විදියට situation එකකින් situation එකට handle කරන්න පුළුවන් වෙන්න ඕන. ඒවා exceptions. ඊට පස්සේ අපි managerial implications part එකට යමු. දැන් අපි කතා කරලා ඉවරයි facilities ටික ඔක්කොම supplementary services අපි කොටස් දෙකයි facilitating and enhancing ඒකේ තියෙන කොටස් ටික ඔක්කොම කතා කරා මොන ඒවද යන range එක කියලා. අපි ඒකට පාවිච්චි කරපු model එක flower of service model එක. හැම එකකින්ම වෙන්නේ හැම supplementary petal එකකින්ම වෙන්නේ core product එක deliver කරන්න consumption එකට ඒකේ උදව් කරන එක ඒකේ quality එක වැඩි කරන එක. අපි බලමු දැන් මේ හා සම්බන්ධ තියෙන managerial implications මොනවද කියලා. Not every core service is necessarily surrounded by all possible supplementary services. හැම supplementary service එකක්ම හැම petal එකක්ම කියලා කරමු. ඒක හැම එකම necessary අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මම අර කලිනුත් කිව්වේ ඒක හැමතිස්සෙම අපේ positioning strategy එක සහ service එකේ nature එකත් එක්ක. මේ low contact එකක් තියෙන customers like එහෙම ලොකු involvement එකක් නැති. මොකක් හරි service එකකට ඔය හැම petal එකකම දාගෙන තේරුමක් නැහැ. එතකොට හැමතිස්සෙම service එකේ nature එක බලන්න ඕන. සමහර ලාවට 3-star hotel එකක තියෙන supplementary services 5-star hotel එකක තියෙන supplementary services එක 3-star එකයි තියෙන ඒවයි වෙනස් වෙන්න පුළුවන්. ඒ service එකේ nature එකත් එක්ක සහ ඒගොල්ලෝ position වෙලා තියෙන විදිහ. සමහර කට්ටියක් ඉන්න පුළුවන් මේ අර මම කලින් කිව්වේ customer ට හැමතිස්සෙම customer ගේ perception of quality එක වැඩි කරන්න try කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට එයා cost reduction වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ නිසා හැමතිස්සෙම ඒක සලකලා බලන්න ඕන අපි මොනවද අපිට අවශ්‍ය කරන supplementary service elements කියලා බලනකොට. මේ උදාහරණයක් විදිහට තියෙන්නේ people processing and high contact services have more supplementary services. පැහැදිලිනේ. ඊළඟට low cost no frills basis firms needs fewer supplementary elements. low cost වගේ විදිහට position වෙච්ච supplementary service එකකට service firm එකකට ගොඩාක් supplementary services ඕනේ නැහැ. ඒක සාපේක්ෂව අඩුයි. එතකොට මොකද customers ටග් ගාලා යනවා වෙන්න පුළුවන්. මේකට දෙන්න නැති වෙන්න පුළුවන්. අර මේ low contact ඒවල. එතකොට ඒ වගේ ඒවල supplementary services ගොඩක් ඕනේ නැහැ. Different level of services can add extra supplementary services for each upgrading service level. Service level එක වැඩි වෙන්න supplementary services add වෙන එක වැඩි වෙන්න පුළුවන්. hotels වල උනත් එක දැන් සමහර තියෙනවානේ මට මතක නැහැ pool board rooms ඊළඟට එක වර්ගයව තියෙනවානේ luxury rooms තියෙනවා ඊළඟට වෙනම cottages තියෙනවා එතකොට ඒවා එක එකට ඒක අප්ග්‍රේඩ් වෙන්න ඒ දෙන supplementary services අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා දැන් බලන්න ප්‍රශ්නයක් තියෙනවා should all supplementary service be provided in-house or outsourced? මේ හැම supplementary service එකක්ම in-house වෙන්න ඕනද? එහෙම නැත්නම් outsource කරන්න පුළුවන්ද? අපි කතා කරා මේක පටන් ගන්නකොටම පළවෙනි පාඩමේදී outsourcing කියන්නේ මොකක්ද කියලා අපි කලින් දන්නවා ඒක.
එතකොට මේවා වල සමහර ඒවා අපිට පහසුවෙන්ම in-house කරගන්න පුළුවන්. සමහර ඒවා අපිට කරන්න කැපැසිටි එක නැහැ. අපි කරොත් ඇඩිෂනල් කොස්ට් එකක් විතරයි අපිට. ඒ හින්දා අපිට ඒවා outsource කරොත් වාසි. අර එහෙම දේවල් තියෙනවා. ගොඩක් අර cleaning services ඊළඟට මොන security services ඔය වගේ ඒවා අපිට outsource කරන්න පුළුවන්. සමහර ඒවා cafes ඔය දැන් ඔය ඔෆිසස් එක ඔෆිස් වල බැංක්ස් වල එහෙම තේ හදන්න ඒ උදේට දවල්ට සමහර ලාවට හවසට ඒවට වෙනම කට්ටියක් ඉන්නවා. ක්ලීනින් වලට තව කට්ටියක් ඉන්නවා. ඒක වෙන වෙන පිට කම්පැනිස් වලින් මේ අවුට්සෝස් කරපු කට්ටිය තමයි ඉන්නේ. එතකොට ඒකෙන් කස්ටමර්ටත් කස්ටමර් බිලොන්ගින්ග්ස් වලට දැන් සිකියුරිටි එකෙන් සර්විස් ෆර්ම් එකට විතරක් නෙමෙයිනේ ක්ලීනින් ලස්සනට කරලා ඒ ෆිසිකල් එන්වයරන්මන්ට් එක හදන්න ලස්සනට. ඒකෝට ඒවට කට්ටිය ඉන්නවා. එතකොට ඒවා අපිට අවුට්සෝස් කරන්න පුළුවන් පහසුවෙන්ම. ඊළඟට මේක තව ප්‍රශ්නයක් තියෙනවා. Can supplementary services be transformed into core service products කියලා. ඊළඟ එක. ඊළඟ ස්ලයිඩ් එක බලන්නකෝ කවදි? මේ supplementary service කියලා කියන්නේ අපි කලින් කතා කරා කෝ එක නෙමෙයි. කෝ එකට උදව් වෙන්න තියෙන ඉන්න කට්ටියනේ. එතකොට පුළුවන්ද මේ මොකක්හරි සර්විස් ෆර්ම් එකකට මේ supplementary එක කෝ එකක් බවට පත් කරගන්න? Can supplementary service be transformed into core service products? එතකොට ඇත්තටම එහෙම කන්වර්ට් කරන්න පුළුවන්. එහෙම කන්වර්ට් කරපු තැනුත් තියෙන ඕන තරම්. ඒ කියන්නේ because මම මේ ලියාගෙන තියෙන එක because supplementary services are free. අපිට දැන් අර මං කිව්වේ supplementary අපි මේ ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා එතනින් වතුර ටිකක් බිව්වට අපිට සල්ලි ගන්න නැහැනේ. අපි සලෝන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපන තොරතුර වෙන මොනවා හරි යගේ ඇඩ්වයිස් එකක් ගත්තට අපිට සල්ලි ගන්න නැහැනේ. එතකොට ඒ supplementary service එක free. ඊළඟට the core is charge. core එකට තමයි charge කරන්නේ. initially business එක අපි පටන් ගත්තට පස්සේ කෝ එක මේ ටාගට් කරන අපිට කාලයක් යනකොට ඒ කෝ එක ඒ සප්ලිමෙන්ටරි එකට අපිට චාර්ජ් කරගන්න පුළුවන්. එහෙම අවස්ථා එනවා. හැබැයි ඒක හොඳට ප්‍රොපර්ලි ඩිවෙලොප් කරන්න ඕනේ. ඒ කියන්නේ අර සැලකිය යුතු මට්ටමේ පොඩි එකක් නෙමෙයි. ඒ කියන්නේ පොඩි එකක් වෙන්න බෑ ඒ සප්ලිමෙන්ටරි එක. ඒකෙන් ලොකු වැලියු එකක් ඇඩ් වෙන්න ඕන කස්ටමර්ට. එහෙම නැතුව මේක මේ කෝ ප්‍රොඩක්ට් එකක් බවට ඒ සර්විස් එකේ කෝ ප්‍රොඩක්ට් එකක් බවට පත් කරගන්න බැහැනේ. දැන් එතකොට කාලයක් ගිහිල්ලා එකපාරටම නෙමෙයි ඒකේ මේන් එක තියෙනත් අනුස්තරේ අරක කෝ ප්‍රොඩක්ට් එකක් බවට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලෙක්චර් එකේ කිව්වේ නම් ඔයාලට මතකත් ඇති ගියා නම් මොකද්ද කොළඹ කැම්පස් එකේ IT සෙන්ටර් එකක් තිබිලා තියෙනවා. ඒක මුලින්ම තිබිලා තියෙන්නේ මේ නිකන් ඒ ළමයින්ට يعني එතකොට ළමයි කියන්නේ ඒක විදිහකට ගත්තොත් ඒකට එන කස්ටමර්ස්ලානේ ඒගොල්ලන්ට උදව් කරන්නේ. යාළගේ අධ්‍යාපන වැඩ කටයුතු වලට පහසුවක් වෙන්න තමයි මේ IT සෙන්ටර් එක තිබිලා තියෙන්නේ. හැබැයි දැන් ඒගොල්ලෝ වෙනම සර්විස් එකක් වෙනම කියන්නේ කෝ ප්‍රොඩක්ට් එකක් බවට පත් කරලා ඒ තිබ්බ සප්ලිමෙන්ටරි සර්විස් එක. සමහරවිට ඒගොල්ලෝ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඔෆර් කරනවා වෙන්න පුළුවන් වෙනම. එහෙම නැත්නම් බාහිර මොන හරි ඩිප්ලෝමා විදිහට සෙල් කරනවා වෙන්න පුළුවන්. එතකොට අවුට්සයිඩ් එකට ඒගොල්ලෝ මේක මේ කෝ ප්‍රොඩක්ට් විදිහට අප්ග්‍රේඩ් කරලා එහෙම කරන්න පුළුවන්. ඔයාලත් කල්පනා කරලා බලන්න එහෙම තව මොන හරි තියෙනවද කියලා මේ එහෙම කරන්න බැරි කමක් නැහැ. පේපර් එකකට වගේ හොති එහෙම කරන්න පුළුවන්. මොකද ඒක හොඳට ඩිවෙලොප් කරන්න ඕන. නැතුව නිකන් නොසලකිලි يعني සැලකිය යුතු මට්ටමක නැත්නම් ඒක පොඩි නම් එහෙම කරන්න බෑ. චාර්ජ් කරන්න බෑනේ. මොකද කෝයකින් තමයි අපි චාර්ජ් කරන්නේ. අර චාර්ජ් කරන්න පුළුවන් තත්ත්වයට දියුණු කරලා අපිට කරන්න පුළුවන්. ඊළඟට චූට්ටක් ඉන්න
කවඩි මට විනාඩි 5ක් දෙන්න. හරි එතකොට අපි කතා කරගෙන හිටියේ managerial implications වල ඒකේ this අර මේකේ තියෙනවා the service place of the place of service provision can also be vital part of the service product strategy කියලා. මේක මේ මම ලියාගෙන නැහැ මම අමාශයගෙනුත් ඇහුවා තාරුකාගෙනුත් ඇහුවා ඒකට explanation එකක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඕක නිකන් වචන වාක්‍යයේ තියෙන තේරුම කියන්න පුළුවන්. නමුත් ඒක ඒ විදිහටම නෙමෙයිද දන්නේ නැහනේ. ඒ නිසා ඒක පොඩ්ඩක් හොයලා කියන්නම්. මේ ඊළඟ එකට යමු. How IT can enhance delivery of supplementary services. කොහොමද මේ information technology එක supplementary services deliver කරන්න උදව් වෙන්නේ කියන එක. ඒක පිටිපස්සේ තියෙනවා. ඊට පස්සේ slide එකේ තියෙනවා. ගොඩක් වෙලාවට online delivery online ordering booking ඒවා අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඊළඟ information providing can also provide hospitality. දැන් ඔය hospitality උනත් අපිට පුළුවන් මේ online කරන්න. ඒ කියන්නේ IT information technology එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට customers ලාට greet කරලා හිතන්නේ යාලට database එක මොනවාද තියෙනවා ඔය birthday wishes එහෙම ලවන්න පුළුවන්. මොන හරි හොඳ කස්ටමර්ස් ලා ඉන්නවනම් යාලට එමේ අවන්න පුළුවන්. ඊළඟ හොඳ උදාහරණය තමයි බැංක්ස් වල ATM machine එකේ අපි යනකොට සමහර ඒවල ඔය ආයුබෝවන් අනමන එහෙම තියෙනවනේ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේ greetings welcome දෙන්න පුළුවන්. ඒ වගේ වයින් පාවිච්චි කරලා IT පාවිච්චි කරලා information දෙන ඒවා inquiries request ඒ පහසුකම් booking පහසුකම් billing and payment online payments increase service accessibility and convenience service එක access කරන්න පුළුවන් ඒ පහසුකම් ඒ හැම එකක්ම ඔය IT information technology එකේ advancement එක කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ part එක කතා කරලා ඉවරයි. ඒ කියන්නේ service එකේ product එකේ එක හැදිලා තියෙන core ඊළඟට supplementary ඊළඟට delivery processes කියන ඒවා එකතු වෙලා එතකොට ඒකේ supplementary ඒකේ අපි කොටස් දෙකක් කතා කරා facilitating සහ enhancing කියලා. ඊළඟට අන්තිමට managerial implications ටික කතා කරා. දැන් අපි බලමු branding service products and experiences. මේක අපි product branding කරනවා වගේ කොහොමද services branding කරන්නේ කියලා. Offering a branded experience. ඊළඟ slide එක the brand promise or value proposition is not a tagline, an icon or a color or a graphic element, although all of these may contribute. දැන් මේ brand එකක් කියලා කියන්නේ සමහර විට නිකන් wording එකක්ම විතරක් වෙන්නේ නැහැ. ඒක එක්කෝ මේ මොකක් හරි color එකක් tagline එක ඒ හැම එකේම එකතුවක් ඔක්කොම elements වල එකතුවක්. ඒක promise එකක්. brand එක කියලා කියන්නේ එක්තරා විදිහක promise එකක්. එහෙම නැත්නම් value proposition එක. value proposition එකක් කියලා කියන්නේ core එක ඊළඟ supplementary හැම එකකම එකතුව. brand refers to give name for their product or services. අපි නමක් මොකක් හරි අනිවාර්යයෙන්ම product එකක වගේම මේකට නමක් දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක අහන්න බෑනේ. කියන්නේ මොකක් හරි දැන් අපි හිතමු ඉස්සරහට කතා කරන එකම සර්විස් ෆර්ම් එකේ තව පොඩි ප්‍රොඩක්ට් කැටගරිස් තියෙනවා. සර්විස් ෆර්ම් එක නමක් තියෙනවා වගේ මේක ඇතුලේ තව කැටගරිස් තියෙනවා. ඒකෝල හැම එකකටම නමක් දීලා තියෙන්නේ. ඒ නමෙන් සමහර විට ඒකේ එයා ඔෆර් කරන දේ හොඳට එම්ෆසයිස් වෙනවා. ඒකෝල හරි වැදගත් මේ වගේ එකක් තෝරගන්නකොට. හැබැයි හැමතිස්සෙම මේ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ නිකන් නමක්ම දෙන එක විතරක් නෙමෙයි. ඒක අර ඩෙෆිනිෂන් එකේ කලින් කිව්වා වගේ නමක් වෙන්න පුළුවන්, ටර්ම් එකක්, සයින්, සිම්බල්ස්, ඒ හැම එලිමන්ට් එකකම එකතුවක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක ප්‍රොමිස් එකක්. බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ කස්ටමර්ට දෙන ප්‍රොමිස් එකක්. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට ගමු. People's Bank කියලා. People's Bank එක කියපුවාම නිකන් අපේ වගේ නිකන් ෆීලින් එකක් එනවනේ People's Bank. ජනහද හඳුනන මහජන බැංකුව කියලා ටැග්ලයින් එක යන්නේ. ඒක නිකන් ප්‍රොමිස් එකක් වගේ.
මොකක් හරි දෙයක් අපිට දෙන්න ඒගොල්ලෝ ප්‍රොමිස් වෙනවා. ඒ වගේ එකක් තමයි මේ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් එක්ස්පීරියන්ස් එකක් දෙනකොට ඒගොල්ලෝ එහෙමයි කරන්නේ. දැන් මේකේ බ්‍රෑන්ඩ් එකේ ඩෙෆිනිෂන් එක identity of the service that marketer wants to create එක නේම් එකක් වෙන බ්‍රෑන්ඩ් කලින් කියපු කතාව intended to deliver services one of market and differentiate them from other. හොඳටම තේරෙනවානේ අපි ප්‍රොඩක්ට් එකකට බ්‍රෑන්ඩ් නේම් එකක් දානවා වගේම තමයි සර්විස් එකකට දැම්මත් දාන්නේ ඒකේ තියෙන කලර්ස් වෙන්න පුළුවන් ඒකේ ලියලා තියෙන ෆොන්ට් එක වෙන්න පුළුවන් ඒකේ නම හැම එකම එකතුවක්. එතකොට මේක ඩිෆරන්ෂියේට් කරනවා අනිත් ඉන්න කම්පිටිටර්ස්වත් එක්ක. ඒක බ්‍රෑන්ඩ් එක ඒක ප්‍රොඩක්ට් එකට ඇප්ලයි කරන එකම තමයි මේකේ වෙන්නේ. වැඩිපුර අපි කියවේ බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ ප්‍රොමිස් එකක්. එක්තරා විදිහක අපි මොකක් හරි සර්ටන් දෙයක් දෙන්න ක්ලයන්ට්ස්ලාට දෙන්න ප්‍රොමිස් වෙනවා. එතකොට බ්‍රෑන්ඩ් එකෙන් තියෙන ගොඩක් වෙලාවට සර්විස් බ්‍රෑන්ඩ්ස් ටිකක් අරන් බලන්නේ ගොඩක් ඒවා බහුතරයක් ඒවයි හොඳ මීනින්ග්ෆුල් ඒවා තියෙන්නේ. People's Bank ඊළඟ Bank of Ceylon හරි ඔය ගොඩක් සැලොන් වලට දාන්නම් බලන්න ඒ නම නිකන් ෆැන්සි ටයිප් නම්නේ තියෙන. එතකොට ඒ වලින් දෙන ඒ කාර්ය ගොඩක් වෙලාවට පිළිඹු වෙන නම් තමයි තියෙන්නේ. ඊළඟට දැන් අර මේක නම් කියන්නත් ඒක ඕනේ. දැන් ඩයලොග් වල කියනනේ අනාගතය අදයි කියලා. ඩයලොග් වල ඒක මේ බ්‍රෑන්ඩ් නේම් එක ඩයලොග්. එතකොට ඒකේ ටැග්ලයින් එක කියන්නේ අනාගතය අදයි කියලා. එහෙම කියනකොට අනාගතය අදයි කියන එකෙන් අදහස් වෙන්නේ ඒගොල්ලෝ එන අප්ඩේටඩ් ටෙක්නොලොජි එක ඒ එන ට්‍රෙන්ඩ්ස් ඔක්කොම දෙනවයි කියන එක. හරි. එතකොට ඒ ප්‍රොමිස් එක ඒගොල්ලෝ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් කස්ටමර්ස්ලා ඩිසැටිස්ෆයි වෙනවා දැන් වෙලා තියෙනවා වගේ. ඊට පස්සේ ස්ලයිඩ් එකට යන්න කවුද? හරි. මේකේ branding can be employed at corporate and product level. මේ branding කියන එක corporate level එකකින් කරන්නත් පුළුවන් නැත්නම් product branding කියන ඒ product level එකකින් කරන්නත් පුළුවන්. එතකොට මේ corporate brand එකේදී වෙන්නේ අපි මේ corporate brand එක පාවිච්චි කරන්නේ competitorsවත් එක්ක තරඟ කරන්නයි. හරි competitorsවත් එක්ක තරඟ කරන්න තමයි එයාලා අතරින් differentiate වෙන්න තමයි corporate brand එක අපි පාවිච්චි කරන්නේ. හැබැයි product brand එක අපි පාවිච්චි කරන්නේ in a competitive product categories එක්ක compete කරන්න. different product categories තියෙනවා. ඒකෝට ඒවත් එක්ක compete කරන්න. දැන් හිතමු දැන් මම කියන කලින් දැන් වෙනස හඳුනා ගන්න. එකට අරක competitive competitors ලත් එක අරක competitive brand we can product categories එක තරම් කරන් තමයි product brand එක දෙන්නේ. ඒක differentiate කරගන්න. දැන් corporate brand එක විදිහට උදාහරණ තුන් දීලා තියෙන්නේ මහජන බැංකුව. People's Bank කියපුවාම ජනහද හඳුනන මහජන බැංකුව කියන යන්නේ. ඒක කෙලින්ම අපිට හඳුනා ගන්න පුළුවන් මීනින් එකක් දෙනවා කස්ටමර්ස්ලාට අනිවාර්යයෙන්ම. අපිට අපේ තියෙන රික්වයර්මන්ට්ස් හඳුනගෙන ඒගොල්ලෝ හොඳ සර්විස් එකක් අපිට දෙයි කියන අයිඩියා එකක් වෙනවා. නිකන් අපේ වගේ ෆීලින් එකක් එනවා. stand for particular way of doing business. හරි. එතකොට ඒක ගොඩක් වෙලාවට ඒ බිස්නස් එකේ සම්පූර්ණ ඕවරෝල් ඒකෙන් ප්‍රොඩක්ට්ස් කෝ ප්‍රොඩක්ට්ස් කීපයක් දෙන්න පුළුවන්. සප්ලිමෙන්ටරි සර්විසස් ගොඩක් දෙන්න පුළුවන්. ඒකේ ඕවරෝල් අයිඩියා එක අපිට හම්බෙන්නේ කෝපරේට් බ්‍රෑන්ඩ් එකෙන්. දැන් People's Bank එක ඇතුලේ තව පොඩි ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ මේන් කෝපරේට් බ්‍රෑන්ඩ් එක ඇතුලේ දෙනවා තව ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩ්ස් මොනවාද? පොඩි ළමයින්ට සිසු උදාන දෙනවා. ඊළඟට ටීනේජ් කට්ටියට ටියර්ස් දෙනවා. හරිද? එතකොට කාන්තාවන්ට වනිතා වාසනා දෙනවා. වැඩිහිටියන්ට පරිණත දෙනවා. එතකොට ඔය තියෙන නම් සෙට් එක කමර්ෂල් බැංක් එකේ තියෙන ඔය ප්‍රොඩක්ට් කැටගරිස් එක වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ලංකා බැංකුවේ වට එකත් එක වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකේ කෝපරේට් එකේ වෙනස ඒකයි. මේ helps to firm communicate distinctive experiences and benefits associated with a specific service concept. දැන් මේ තියෙන accounts නේ. ඒතර accounts වලට accounts වලට එක නම්. ඒතකොට loans නම් එයාලගේ ඒවට වෙනම packages ඇති. එතකොට loan වලට වෙනම loan schemes වලට වෙනම ඇති නම්. එතකොට ඒ වගේ තමයි.
දැන් මෙතන එහා පැත්තේ උදාහරණයක් දීලා තියෙනවා British Airways කොහොමද ඒක offer කරන්නේ කියලා. British Airways offers 7 distinct air travel products. ඔය product branding එක British Airways කොහොමද කරන්නේ කියලා දීලා තියෙනවා. ඒකෝට international offerings ඒගොල්ලෝ දෙනවා deluxe service එක first ඊළඟට club world ඊළඟට world traveller plus world traveller කියකි එහෙම economy කට්ටේට world traveller. එතකොට ඒක යාලා ඒ differentiate කරගෙන තියෙන විදිහාගේ product brands ටික. British Airways තමයි එතකොට යාගේ corporate brand එක වෙන්නේ. ඊට පස්සේ intra European offerings දෙනවා club Europe shuttle Euro travel කියලා එහෙම දෙනවා. අපිට ඕනම සර්විස් එකක් අරගෙන ඒක කරන්න පුළුවන්. කියන්නේ අපිට අඳුන ගන්න පුළුවන්. නිකන් ඉන්නලාට හිතලා බලන්නකෝ හොස්පිටල් එකක් අරගෙන ඊළඟට අපි දන්න අපි හිතමු මොකක් හරි ප්‍රයිවට් යුනිවර්සිටි එකක් අරගෙන එතකොට ඒකේ නමයි එක කෝපරේට් බ්‍රෑන්ඩ් එකේ යාලා ඔෆර් කරන ඩිග්‍රී එක ඩිප්ලෝමාස් ඒවා ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩින් ඊළඟට අපි බලමු what is the role of branding for service එකක් ඇතුලේ මේ බ්‍රෑන්ඩින් එක කරන රෝල් එක මොකක්ද? යාට සුවිශේෂී ඇත්තට මේක කොච්චර වැදගත්ද කියලා තේරෙනවනේ. කම්පියුටර්ස්ලා අතරින් ඩිෆරන්ෂিয়েට් වෙන්නේ වෙනස් කරලා හඳුන්වන්නේ බ්‍රෑන්ඩ් නේම් එක නිසා. අපි බලමු තව මොනවද කියලා. identify the service. අනිවාර්යෙන් අපි සර්විස් එක මේ අතන තියෙන අර කොණ්ඩේ කපන තැන කියන්නේ නැහැනේ ගොඩක් වෙලාට. එහෙම කියනවා. ඒ වුණාට ගොඩක් අපි බැංක් එකක් ගත්තත් ගොඩක් ලොකු සර්විසස් ගත්තා නමින් හඳුන්වන එතකොට සර්විස් එක හඳුන්වනවා. ඊළඟට tangible clue එකක්. අපි අර හැමතිස්සෙම කියනවා වගේ සර්විසස් විෂුවලයිස් කරන්න අමාරුයි. ඒ හරහා තමයි දැන් ගොඩක් දේවල් හැදලා තියෙන්නේ. ඒතකොට මේ බ්‍රෑන්ඩ් නේම් එක මීනින්ග්ෆුල් විදියට දාගත්තාම මොකද වෙන්නේ? කස්ටමර් ප්‍රොමිස් එක දෙන එක පේනවා. අපි සපයන්නේ මේ වගේ සර්විස් එකක් කියන එක පේනවා. එතකොට ඒක tangible service elements හැම එකම intangible ඉඳන් නම අපිට පාවිච්චි කරන්න පුළුවන්. So at least using the brand name we can prove who we are. අපි කවුද කියලා අපිට brand name එකෙන් prove කරන්න පුළුවන්. ගොඩාක්ම service එකේ තියෙන intangible elements හින්දා create an image and desired positioning. image එක හදන එක positioning අපේ desired positioning එක හදන එක කරන්නත් මේ brand name එක branding කියන එක service firm එකක් ඇතුලේ උදව් වෙනවා. value creation එකක් වෙනවා. promise value එක මේ create value by delivering the promise value. නම තියෙන විදිහට දැන් අපි උදාහරණයක් විදිහට මට මතක් වෙන්නේ නැහැ. සමහර නම් තියෙන්නේ. ඒ නමෙන්ම අපිට තේරෙනවනේ මේක මේ වගේ තත්ත්වයක ඇති කියලා. ඒ නම බලපුවාම ඒ වගේ by delivering the promised value. ඊළඟට හැබැයි නම විත් එහෙම දීලා අපි value එක deliver කරේ නැත්නම් ඉවරයි ඈ. එහෙම බෑ. එතකොට ඒ හින්දා මේ දෙකම අනිවාර්යයෙන්ම වැදගත්. Provide assurance of uniform service quality. When we are branding our products, it's a kind of guarantee. අපි guarantee හැමතිස්සෙම කියනවා වගේ මේක promise එකක්. අපි branding කියලා කියන්නේ ඒක නමේ අකුරු ටික විතරක් නෙමෙයි. මේකට හොඳ අර්ථයක් තියෙනවා. ඒකේ colors, ඒකේ පාවිච්චි කරලා තියෙන tagline දෙන promise එක. එතකොට ඒකෙදි අපි guarantee එකක් දෙන්නේ. අපි මොකක් හරි වැරදි දෙයක් කරොත් අපි ඒ තියෙන promise එකෙන් promise එක ඉටු කරන්නේ නැතුව ගියොත් ඒක සෑහෙන පාඩුවක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම assurance එකක් දෙනවා වගේ මේක කරන්නත් ඕන. branding customers attract වෙන්නේ සමහර විට ඒ නමට ගොඩක් වෙලාවට නම දැකලා ඒකට මාර value එකක් තියෙනවා brand equity එක. සමහර ලාවට අපි යන තැන් ওই restaurants එහෙම තියෙනවානේ ඒවටම තමයි යන්නේ. අපි හරිම කැමති ඒකේ තියෙන service එකට ඒ brand equity එකක් වෙනම ඒවට හැදෙන්න ගොඩක් hotels වලට banks උත් එහෙම තමයි. එතකොට ඔය ටික ටිකක් අපි නිකන් බලපුවම තේරෙනවා. Provide assurance and of uniform service quality. ඒකෙත් මම අප පොඩ්ඩක් කියන්නම් මේ provide assurance of uniform service quality කියලා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි standard level එකක service quality එකක් දිගට මේගොල්ලෝ maintain කරන් යයි. දැන් dialogue අපිට හැමදාම හොඳම නිවස්ම technology එක අපිට දෙයි කියලා අපි හිතනවා. ඒකේ brand කරලා තියෙන විදිහත් එක්ක එයාගේ branding එකත් එක්ක. හරි එහෙම නැති ප්‍රති customers satisfy වෙනවා.
එහෙනම් ඔය රෝල් එක තමයි බ්‍රෑන්ඩින් එක කරන්නේ. තව තියෙනවද? ඊළඟට තියෙන්නේ සර්විස් බ්‍රෑන්ඩින් මොඩල් එක. ඒක පොඩ්ඩක් දුකමුකෝ. හරි. සර්විස් බ්‍රෑන්ඩින් මොඩල් එක ඒකේ ඔය සර්විස් බ්‍රෑන්ඩින් මොඩල් එකේදී කතා කරන්නේ කමියුනිකේෂන් එකයි එක්ස්පීරියන්ස් එකයි කොහොමද බ්‍රෑන්ඩ් ඉක්විටි එක හදන්නේ කියලා. හරි. කමියුනිකේෂන් එකයි එක්ස්පීරියන්ස් එකයි කොහොමද බ්‍රෑන්ඩ් ඉක්විටි එක හදන්නේ. ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් ඉක්විටි එක කියලා කියන්නේ සර්විස් ෆර්ම් එක විතරක් තනියමම ගොඩනගාගත්ත දෙයක් නෙමෙයි. ඒකට අනිවාර්යයෙන්ම කස්ටමර්ස්ලාගේ පැත්තෙන් ලොකු ලෝයල් කස්ටමර්ස්ලා වැඩි වෙන්න බ්‍රෑන්ඩ් ඉක්විටි එක වැඩි වෙනවානේ. එතකොට කස්ටමර්ස්ලාගේ පැත්තෙන් එන දෙයක්. To take it from customers, we have to communicate our brand to the customer. අපි හොඳ කස්ටමර්ස් ලගෙන් හොඳ බ්‍රෑන්ඩ් ඉක්විටි එකක් හදාගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ වැලියුස් අපේ තියෙන බ්‍රෑන්ඩ් එක අපේ ප්‍රොමිස් එක කස්ටමර්ස්ලාට කමියුනිකේට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැනේ මෙහෙම සර්විස් එකක් අපේනේ මේ වගේ එකක් තියෙනවා මේකෙන් කරන්නේ මේක කියලා දන්නේ නැහැනේ. එහෙම දැනගන්න සලස්සන්න ඕනේ. අනිවාර්යෙන් කමියුනිකේට් කරන්න ඕන. Otherwise, though we have selected the name, අපි එහෙම නැතුව අපි හොඳ නමක් හදාගෙන ඒක ලස්සන දැක්ක ගමන් ඇට්‍රැක්ටිව් වෙන විදිහට ඊළඟට ඒක හොඳ මීනින්ග්ෆුල් විදිහට ඕනම තැනක ගිහිල්ලා ඕනම කෙනෙක්ට ලේසියෙන්ම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් විදිහට ස්ට්‍රෝං නමක් හදාගෙන තිබ්බට සයින්ස් හදාගෙන තිබ්බට අයිකන්ස් හදාගෙන තිබ්බට වැඩක් නැහැ. අපි ඒක කස්ටමර්ස්ලාට අපේ ටාගට් මාකට් එකට අපි කමියුනිකේට් කරේ නැත්නම් කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ බ්‍රෑන්ඩ් ඉක්විටි එක සර්විස් ෆර්ම් එක ඇතුළෙන්ම විතරක් හදාගන්න දෙයක් නෙමෙයි. ඒක කස්ටමර්ස්ලාගේ පැත්තෙන් එන්න ඕන. ඒකට අපි බ්‍රෑන්ඩින් කරන්න ඕන. ඒ කියන්නේ කස්ටමර්ස්ලාට ඒක කමියුනිකේට් කරන්න ඕන. දැන් බලන්න මේ කමියුනිකේෂන් එකයි දැන් මේ කමියුනිකේෂන් එකයි එක්ස්පීරියන්ස් එකයි කොහොමද මේ බ්‍රෑන්ඩ් එකේ ඉක්විටි එක හදන්නේ කියලා නෙමෙයි කතා කරන්නේ. එතකොට බලන්න මාකටර් කන්ට්‍රෝල් කමියුනිකේෂන් එකයි uncontrolled brand communication එකයි කියලා කොටස් දෙකක් තියෙනවා. එක මාකටර්ට කියන්නේ සර්විස් ෆර්ම් එකේ මාකටර්ස්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමියුනිකේෂන් පාර්ට් එකක් තියෙනවා. අනිත් පාර්ට් එක ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්න බෑ. uncontrolled brand communications. අපි බලමු එකටම කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමියුනිකේෂන් එක. අපි අපේ බ්‍රෑන්ඩ් නේම් එක අපේ ප්‍රොමිස් එක අපි ඇඩ්වර්ටයිසිං හරහා සේල්ස් ප්‍රොමෝෂන් ඊළඟ PR කැම්පේන් ඔය හැම එකකින්ම අපි කමියුනිකේට් කරනවා ෆර්ම් එක එයාලා විසින්ම. එතකොට බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් ෆර්ම් එක සම්බන්ධයෙන් අවේර්නස් එකක් මිනිස්සු අතර ඇති වෙනවා. ඔන්න අපිට කන්ට්‍රෝල් කරේ අපිට පුළුවන් ඒක කොයි කාලයක්ද කරන්නේ. කොච්චර කාලයක් අපි ඇඩ්වර්ටයිසිං ගෙනියනවද? මේ කාලේ නවත්ත මේ කාලේ වැඩිපුර ගෙනියනවද? එතකොට ඒක අපේ යතේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි එකෙන් දෙන මැසේජ් එක, ඒක දෙන වාර ගණන ඒ හැම එකක්ම. හැබැයි දැන් ඉන්න මම තව එකක් ඒකට කියන්නේ if we are not familiar with the brands we mistakenly buy other products of competitors. ඒ කියන්නේ අපේ අතේ තමයි දැන් අපි හරියට ප්‍රොමෝෂන් කරේ නැත්නම් අපි හරියට ප්‍රොමෝෂන් කැම්පේන් කරේ නැත්නම් කස්ටමර්ස්ලාට හිතා ගන්න බෑ. අපි ගිහිලා වෙන තැන් වලට වැරදිලා යන්න පුළුවන්. හරි වෙන සර්විස් ෆර්ම් වලට වැරදිලා යන්න පුළුවන් නම එක වගේ වෙන්න පුළුවන්. එහෙම බෑ. හොඳට ඒක අපේ අතේ තමයි තියෙන්නේ ඒක හරියට කරගන්න එක. uncontrolled brand communications කියලා කියන්නේ ඒක අපිට control කරන්න බෑ. It can be both sides. ඒක side කියන්නේ අපිට දැන් අරකන අපි ගොඩක් වෙලාවට අපේ positive පැත්තෙන් හදාගන්න මේක both side negative වෙන්නත් පුළුවන් positive වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට media එකක් අපි ගැන කියන විදිහ දැන් අපි අද මොකක් හරි අපි හොඳ දෙයක් කරනවා කියලා හිතන අපි මොකක් හරි charity program එකකට අපේ service මේ firm එක involve වෙනවා. එතකොට media වලින් අපි කියන ඔන්න අපිට හොඳ positive image එකක් අපේ firm එක ගැන හිතන්න. මේ වෙන. අපි සල්ලි දීලා කියප එකක් නෙමෙයි. හරි? අපි ඒ කරන එක හොඳයි කියලා ඒගොල්ලෝ දැනගෙන media වලින් කියනවා. ගොඩක් අයට ඊළඟට ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. මතකද ETI finance එකට වෙච්ච වැඩේ. ETI ලගේ වෙච්ච scene එක
ඒක මීඩියා වල මාට විදිහට කිව්වනේ. ඒ කිව්වා කියන්නේ ඒක නෙගටිව් කමෙන්ට්ස් නේ දුන්නේ. ඒතර මොනේ හොඳ නැති වැඩක් නේ. එතකොට කොහොමත් ඒක ළඟා පැවැත්මක් නැහැ. එතකොට ඒ වගේ පොඩි දේවල් මේ බලපාන්න පුළුවන් අන්කන්ට්‍රෝලබල් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ වගේ දේවල්. ඒක මීඩියා වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට්ස්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන කස්ටමර්ස්ලාගේ word of mouth එකක් වෙන්න පුළුවන්. පොසිටිව් පැත්තට හෝ නෙගටිව් පැත්තට. customers experience with firm. හරි එතන කතා කරන්නේ කස්ටමර්ගේ එක්ස්පීරියන්ස් එක එයා ෂෙයා කරගන්නවා වෙන්න පුළුවන්. එයා ගිහිල්ලා එක්ස්පීරියන්ස් දානවා වෙන්න පුළුවන්. ඊළඟ දාන ඇයිට කියනවා වෙන්න පුළුවන්. මේ දෙකෙන්ම. එක අතකට ඕකෙන් දැන් ඔය මීඩියා වලින් word of mouth intermediaries ලා කියලා ඒ හැම එකකින්ම බ්‍රෑන්ඩ් එක සම්බන්ධයෙන් අභියානස් එක ඇති වෙන්න පුළුවන්. හොඳ දෙයක් කරොත් හොඳ පැත්තට. එහෙම නැත්නම් නරක දෙයකින් උනොත් බ්‍රෑන්ඩ් එක දැනගන්න මෙහෙම ETA එක මෙහෙමයි කියලා සමහරලාට ETA එක අහලත් නැහැ. දැන් තමයි දැනගන්න ETA එක හැබැයි නෙගටිව් විදියට පොසිටිව් විදියට බ්‍රෑන්ඩ් එක ගැන දැනගන්නත් පුළුවන්. එතකොට ඒක මේ meaning attached to firm's brand ඒක කස්ටමර්ගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒක ගැන දැනගන්නවා වෙන්නත් පුළුවන්. කස්ටමර්ගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගෙන ඊට පස්සේ ඔය දෙකෙන්ම බ්‍රෑන්ඩ් ඉක්විටි එක හැදෙනවා. බ්‍රෑන්ඩ් ඉක්විටි එක තියෙන හොඳ ඇසට් එකක් ඕනම සර්විස් එකකට එක ප්‍රොඩක්ට් එකකට එහෙමමයි බ්‍රෑන්ඩ් ඉක්විටි කියන එක. දැන් අපි මේ කතා කරේ කමියුනිකේෂන් එකයි කස්ටමර්ගේ එක්ස්පීරියන්ස් එකයි කොහොමද බ්‍රෑන්ඩ් ඉක්විටි එක හදන්නේ කියලා. හරිනේ. ඊළඟට යන්නේ හරි. මේකේ moving towards a branded experience එකේම තමයි මේකේ කතා කරන කොටස් හතරක්. මේක කතා කරන්නේ create brand promise a shape ඉන්න. දැන් මේ අපි moving towards a branded experience එකේ දැන් කලින් කතා කරේ branded experience තමයි පැද්දුණා. offering a branded experience එක හරි. moving to a branded experience එකකට යනකොට company එකක් කරන්න ඕන දේවල් නිකන් හතරක් වගේ දීලා තියෙන්නේ. ඒකේ create a brand promise එක කලින් දෙතුන් සැරේම කියවනේ brand promise එක මොකක් හරි promise එකක් දෙන්න ඕන. Which kind of things that we are going to deliver the customers. අපි customers ලාට මොනවද දෙන්නේ අපේ service එකකින් promise එකක් දෙනවා. It can be given through vision, mission, slogan, brand, mantra ඔය ඕන එකේ කියන්නේ customer ට ඕක deliver කරන්න පුළුවන් එක එක විදිහ. අපිට vision එකෙන් mission එකෙන් අපි පාවිච්චි කරන slogan එකෙන් වෙන්න පුළුවන් අර dialogue වල තිබ්බේ අනාගතය අධ්‍යය කියලා ඊළඟට people's ලගේ තිබ්බේ ජනහද හඳුනන මහජන බැංකුවේ ඒ වගේ. ඊළඟට බෑන් මන්ත්‍රා එක මොබිටෙල් එකේ කියනවා we care always කියලා. we care always කියලා කියන්නේ coverage එක වැඩි කියන එක. අපිට ඕන තැනක දැන් අපි මෙහි ඉඳන් වෙන දුෂ්කර පළාතක කාට හරි කිසිම සිග්නල් ප්‍රශ්න නැතුව කෝල් එකක් කරගෙන යාගේ සප දුක වුණත් අහන්න පුළුවන් කියලා හරි හොඳ coverage එකක් තියෙනවා කියලා තමයි කියන්නේ මොබිටෙල් ලගේ. ඒකෝට මේ promise එක අනිවාර්යෙන් ඒක කරන්න ඕන. branded experience එකට යනකොට අනිවාර්යෙන් ඒක වැදගත්. customer branded experience එකක් දෙනකොට ඔය brand mantra එක කියලා කියන්නේ slogan එක නෙමෙයි. slogan එකෙන් දැන් අපි හිතමුකෝ දැන් we care always කියන එක මොබිටෙල් ලගේ ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ප්‍රොමිස් එකනේ අපි හොඳ කවරේජ් එකක් මේන්ටේන් කරලා යනවායි කියලා. එතකොට කස්ටමර්ගේ රික්වයර්මන්ට්ස් මේවා කරන්න. එතකොට ඒක නිකන් නමට විතරක් නෙමෙයි ඒක ඇතුළේ ඉන්න එම්ප්ලොයිස්ලා යාලා ගන්න හැම මේ වැඩක් ඇතුළේ මේක ඔළුවේ තියෙනවා. ඒක නිකන් අර යාලගේ ප්‍රොමිස් එක යාලගේ කල්චර් එක වගේ. කියන්නේ ඒක හැම කෙනා ගාව මේක තියෙන්න ඕන. මන්ත්‍ර එකක් කියන්නේ අපි හැමස්සෙම මැතිරිල්ලක් වගේනේ. ඒක යාලගේ ක්‍රියාවලින් යාලගේ කතාබහ හැම එකක් ඇතුළෙම ඇතුළත් වෙලා තියෙන ඕන එකක්. ඒකයි බ්‍රෑන්ඩ් මන්ත්‍ර එකක් කියන්නේ. එතකොට ඊළඟට give employees skills tools and supporting processes to deliver the promise. දැන් ඔය ඔක්කොම කියලා employees ලාට අවශ්‍ය technical skills tools supporting processes ඒව නැත්නම් එහෙම වැඩකුත් නැහැ. ඒ branded experience එකකට යනකොට ඒකත් හරිම වැදගත්. ඊළඟට shape truly differentiated customer experience.
customers ලගේ experience එක අනිවාර්යයෙන්ම හොඳට කියන්නේ තියාගෙන යන්න ඕනේ. ඒක differentiated කර කර. differentiate service එකක් අපි දෙන්න ඕනේ හැමතිස්සෙම. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙන brands වලට shift වෙනවනේ වෙන service products වලට. එහෙනම් shape truly differentiated customer experience. හොඳ unique differentiated customer service එකක් එයාලට දෙන්න ඕනේ according to the brand promise. සහ measure and monitor complaints and suggestions මේ ඒව මේන්ටේන් කරගෙන සහ එක අපිට පුළුවන් data gather කරගන්න survey කරලා අපිට පුළුවන් මේ customer satisfied ද කියලා දැනගන්න. ඒක මොනිටර් කරන්න අපේ යන processes හොඳ විදිහට යනවද මොනිටර් කරන්න පුළුවන්. measure කරන්න පුළුවන්. ඒ වල weak points මොන හරි තියෙනවා නම් ඒවට පිළියම් මොන හරි ගන්න පුළුවන්. එතකොට මේ branded experience කියන එකට සරලවම කිව්වොත් organization should give branded experience to their customers. It refers to service they provide should be different from others. Branded experience එකක්. නිකන් අපි branded කියපුවම අපිට ඔළුවට යන්නේ නිකන් හරිම unique, differentiated කියන අදහසනේ. අනිත් අයගෙන් වෙනස් වෙච්ච experience එකක් customers ලට දෙනවා කියන එක තමයි ඔය branded experience එකට යනමයි කියලා කියන්නේ. ඒතකොට ඒකට ඔය හතරම හරිම වැදගත්. අපි හොඳ promise එකක් දෙන්න ඕනේ. ඒකට employees ට අවශ්‍ය skills tools supporting processes තියෙන්න ඕන. අපි customer ගේ experience එක හොඳට differentiate විදිහට දෙන්න ඕන. differentiated customer experience එකක් දෙන්න ඕන සහ එයාලගේ ඒ يعني අපේ processes හොඳට monitor කරන්න ඕන, measure කරන්න ඕන. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි හිල්ටන් හොටෙල් එකට ගිහිල්ලා ඒ ගන්න experience එක සම්පූර්ණයෙන්ම ගලදාරියකට ගිහිල්ලා ගන්න experience එකත් එක්ක වෙනස් වෙනවා. ගිහින් නැහැ මම මේ වෙනස් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ මේ එතකොට නැත්නම් මිනිස්සුන්ට ගලදාරියකින් කෑවත් එකයි හිල්ටන් එකකින් කෑවත් එකයි. එහෙම කියලා හිතෙන. එහෙම නැහැ. ඒකට ඒ දෙකේ තියෙනවා ඇති මොකක් හරි unique දේවල් ටිකක්. ඒකයි ඒගොල්ලෝ ඒ தත්ත්වය මේන්ටේන් කරගෙන ඉන්නේ. හරි. එතකොට අපි කියන දේම අපි කරන්න ඕන. අපි brand promise එකේ දෙන දේම කරන්න ඕන. එහෙම නැත්නම් වෙන දේවල් කරන්න ගියාට පස්සේ customers අනිවාර්යෙන් dissatisfy වෙනවා. එතකොට තමයි අපිට brand equity එකක් හදාගන්නත් පුළුවන් වෙන්නේ. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට පාඩම ඉවරයි. මොන හරි අපහැදිලි තැනක් තියනවද?